සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්. මානව දේහ ක්‍රියාවලි 11 ශ්‍රේණිය ජීව විද්‍යාව පාඩමකින් අපි අද සම්බන්ධ වෙන්නේ. මේ පාඩමේ අවසන් කොටස විදිහට අද ඔබත් සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මිනිසාගේ සමායෝජන හා සමස්ථಿತಿ ක්‍රියාවලිය පිළිබඳව. ඉන් පළමුවෙන් අපි ස්නායුක සමායෝජන ක්‍රියාවලිය පිළිබඳව තොරතුරු ටිකක් සාකච්ඡා කරලා ඉන්න. හොඳයි දුවේ පුතේ. අපි එදිනදා ජීවිතයේ අවදි වූ මොහොතේ සිට නිින්දට යන අවස්ථාව දක්වාම කරන්නේ උත්තේජවලට ප්‍රතිචාර දක්වන එක. ඉතින් ඔබ 10 ශ්‍රේණියේදී මේ සම්බන්ධයෙන් ජීවින්ගේ ලාක්ෂණික පාඩමේදී සරලව යම් තොරතුරු ප්‍රමාණයක් අධ්‍යයනය කරලා තිබෙනවා. ඔබට මතක ඇති එහිදී ජීවියෙකුගේ පවතිය යුතු ලක්ෂණයක් විදිහට උද්දීප්තතාවය සහ සමායෝජනය කියන ලක්ෂණ දෙක එහි සඳහන් වන විදිහටම කිව්වොත් ලාක්ෂණික පිළිබඳව අපි සරලව කතා කළා. ඉතින් අපි අද කතා කරන්නේ ඒ පාඩම හා එතනින් සම්බන්ධව ඉදිරියට තොරතුරු. හොඳයි. මම ඔබට පළමුව සඳහන් කළා අපේ එදිනදා ජීවිතයේදී අවදි මොහොතේ සිට නිින්දට යන අවස්ථාව දක්වාම සිදු කරන ලබන්නේ උත්තේජවලට ප්‍රතිචාර දක්වීමයි කියලානේ. එහෙමනම් මෙන්න මේ පාඩම සම්බන්ධ බැඳුණු පාරිභාෂික වචන කීපයක් තියෙනවා. අපි මේ පාරිභාෂික වචන කීපය හඳුනාගෙන ඉන්නට ඕනේ ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමේදී. එහෙමනම් පුතේ මම පාරිභාෂික වචනයට අදාළ තොරතුරු ඔබට සඳහන් කරනවා. ඔබ මේ තොරතුරට අදාළ වන පාරිභාෂික වචනය සඳහන් කරන්නට ඕනේ. පහත හැඳින්වීම් වලට අදාළ වන තනි වචනය ලියන්නටයි තිබෙන්නේ. හැඳින්වීම තමයි සංවේදී ඉන්ද්‍රියන්ට දැනෙන පරිදි පරිසරයේ සිදුවන වෙනස් වීම. උත්තේජය. ඔව්. එය අපි හඳුන්වන්නේ උත්තේජය විදිහට. සංවේදී ඉන්ද්‍රියන්ට දැනෙන පරිදි පරිසරයේ සිදුවන වෙනස් වීම. එතකොට විය යුතු කාරණේ තමයි පරිසරයේ වෙනසක් සිදු වෙන්නට ඕනේ. ඒ වෙනස අපේ සංවේදී ඉන්ද්‍රියන්ට දැනෙන්නට ඕනේ. ඒ දැනෙන ආකාරයට පරිසරයේ වෙනසක් වුණා නම් එය අපි හඳුන්වන්නේ උත්තේජය ලෙස. අපි ඊළඟට බලමු උත්තේජයකට දක්වන ප්‍රතික්‍රියාව හඳුන්වන වචන. ප්‍රතිචාරය. ඔව් ප්‍රතිචාරය. උත්තේජයකට දක්වන ප්‍රතික්‍රියාව අපි හඳුන්වන්නේ ප්‍රතිචාරය විදිහට. උත්තේජ අපට දැනෙන ඇස, කන, නාසය, දිව සම වගේ ඉන්ද්‍රියන් අපි හඳුන්වන්නේ කුමන නමකින්ද? ප්‍රතිග්‍රාහක. ඔව් ප්‍රතිග්‍රාහක. එහෙම නැත්නම් අපි කියනවා සංවේදී ඉන්ද්‍රියන් කියලා. එහෙනම් මේ ඇසට, කනට, නාසයට, දිවට සමට තමයි උත්තේජ දැනෙන්නේ. උත්තේජ වලට ප්‍රතිචාර දක්වන අවයව. මේ අවයවයේ එක්කෝ ප්‍රේෂියක් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ග්‍රන්ථියක් වෙන්නට ඕනේ. එය හඳුන්වන්නේ කාරක. කාරක නම්. එහෙමනම් උත්තේජ වලට ප්‍රතිචාර දක්වන අවයවය කාරක. උත්තේජයකට ඇති දේහයට සංවේදනය කරගන්නට ඕන කරන අවම තීව්‍රතාවය හෝ සාන්ද්‍රණය. මේ අපි හඳුන්වනවා දේහලීයගේ කියලා. ඉතින් පුතේ ඕනම උත්තේජයක් අපට දැනෙන්නට එය යම්කිසි මට්ටමක් දක්වා ප්‍රබල විය යුතුයි. එහෙම නැමැතිනම් එය අපට දැනෙන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් ශබ්දයක් අපට ඇසෙන්නට එහි ඩෙසිබල් අගය යම් අගයක් දක්වා වර්ධනය වෙන්නට ඕන. ඒ නිසා තමයි අපිට බාහිර පරිසරයේ සියලුම ශබ්ද ඇසෙන්නේ නැත්තේ. ඒ වගේම තමයි අපි හිතමුකෝ ජලය පිරුණු වීදුරුවක් අරගෙන එයට සීනි කැටයක් අපි ඇතුල් කරනවා. හැබැයි අපිට එහි පැණි රස දැනෙන්නේ නැහැ. හේතුව එය පැණි රස දැනෙන්නට නම් එය යම් ප්‍රමාණයක් දක්වා එහි සාන්ද්‍රණය වැඩි වෙන්නට ඕන. මෙන්න මේ විදිහට
දේහයට සංවේදනය කරගන්නට හැකිවිය යුතු අවම තීව්‍රතාවය. හඬක එහෙම නැත්නම් ආලෝකයක වාගේ දෙයක අපි තීව්‍රතාවය ගැන කතා කරනවා. රස වාගේ දේවල් වලට අපි සාන්ද්‍රණය ගැන කතා කරනවා. ගන්ධයට අපි සාන්ද්‍රණය ගැන කතා කරනවා. එහෙනම් එය දේහයට සංවේදනය කරගත හැකි අවම තීව්‍රතාවය හෝ සාන්ද්‍රණය දේහලී අගේ. එහෙමනම් පුතේ මම ආරම්භයේ සඳහන් කළා උත්තේජයක් යනු දේහයට සංවේදනය කරගන්නට හැකිවන පරිදි පරිසරයේ සිදුවන වෙනස් වීම කියලා. ඒ කියන්නේ දේහලීය අගයටපත් වූ පරිසරයේ සිදු වෙනස් වීම තමයි අපි කිව්වේ එහෙනම් උත්තේජයක් විදිහට. අභ්‍යන්තර හෝ බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම වලට අනුව අවයව පද්ධති එක්ව කටයුතු කිරීම හෙවත් දේහ ක්‍රියාකාරීත්වය හැඩ ගැසීමේ ක්‍රියාවලිය අපි කෙසේ හඳුන්වනු ලබනවා? සමායෝජනය. ඔව්. සමායෝජනය. ස්නායු පද්ධතිය මගින් සිදුවන සමායෝජනය. ඒ කියන්නේ පුතේ සමායෝජනය සිදුවන ප්‍රධාන පද්ධති දෙකක් අපි හඳුනගන්නවා. ඉන් ස්නායු පද්ධතිය මගින් සිදුවන සමායෝජනය කෙසේ හඳුන්වනු ලබනවා? ස්නායුක සමායෝජනය. ඔව්. අපි හඳුන්වනවා ස්නායුක සමායෝජනය හෙවත් විද්‍යුත් සමායෝජනය විදිහට. ඊළඟ සමායෝජන ආකාරය තමයි නිර්නාල ග්‍රන්ථි වලින් ශ්‍රාවය වන හෝමෝන මගින් සිදුවන සමායෝජනය. අපි එය හඳුන්වන්නේ රසායනික සමායෝජනය. ඔව්. අස්නායුක සමායෝජනය එහෙම නැත්නම් මෙය හඳුන්වන්නේ රසායනික සමායෝජනය ලෙස. අද දවසේ ඔබ උත්තේජයකට ප්‍රතිචාර දක්වූ අවස්ථාවක් ලියා ඊට අදාළව උත්තේජය, ප්‍රතිචාරය, ප්‍රතිග්‍රාහකය, කාරකය නම් කරන්නට කියලා. උදෑසන අම්මා කතා කළ විට නැගිටීම. ඔව්. අවස්ථාව නිවැරදි. උත්තේජය අම්මා කතා කිරීම. ඔව්. ප්‍රතිචාරය අවදි වීම, ප්‍රතිග්‍රාහකය කන, කොහොමද කාරකය? සිරුරේ පේශි. හරි. බල්ලා වලිගය වැනූ විට ඔළුව අත ගෑම, උත්තේජය බල්ලා වලිගය වැනීම, ප්‍රතිචාරය ඔළුව අත ගෑම, ප්‍රතිග්‍රාහකය ඇස්, කාරකය අතේ පේශි. අවස්ථාව පැන්සල බිමට වැටුණු විට පැන්සල අහුලා ගැනීම, උත්තේජය පැන්සල බිමට වැටීම, ප්‍රතිචාරය පැන්සල අහුලා ගැනීම, ප්‍රතිග්‍රාහකය ඇස්, කාරකය පේශි. අවස්ථාව බල්ලා බිරූ විට බල්ලාට කෑම ලබා දීම, උත්තේජය බල්ලා බිරීම, ප්‍රතිචාරය කෑම බීම, ප්‍රතිග්‍රාහකයා කන, කාරකය අත්වල පේශි. අවස්ථාව දුරකථන ඇමතුමක් පැමිණි විට එය ආන්සර් කිරීම. උත්තේජය දුරකථන ඇමතුමක් පැමිණීම. ප්‍රතිචාරය එම පැමිණි දුරකථන ඇමතුම ආන්සර් කිරීම. ප්‍රතිග්‍රාහකය කන, කාරකය පේශි. අතෙහි පේශි. විද්‍යුත් සමායෝජනය සිදුවන්නේ ස්නායු පද්ධතිය මගින්. ස්නායු පද්ධතියේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ කුමක්ද? ඒතර ව්‍යුහමය ඒකකයේ එකක්, කෘත්‍යමය ඒකකය තව එකක්. ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය කුමක්ද? ඔව්. ව්‍යුහමය ඒකකය ස්නායු සෛල එහෙම නැත්නම් නියුරෝනය. කෘත්‍යමය ඒකකය කුමක්ද? මේ තියෙන්නේ කෘත්‍යමය ඒකකය. එතකොට කෘත්‍යමය කියන්නේ කිසියම් කාර්යයක් ඉටු කළ හැකි. එය අපි හඳුන්වන්නේ ප්‍රතීක ඡාපය විදිහට. එහෙනම් අපි පසුව මේ පිළිබඳව වැඩි විස්තර අධ්‍යයනය කරන්නට බලාපොරොත්තු වෙනවා. දැනට මතක තියාගන්න කෘත්‍යමය ඒකකය ප්‍රතීක ඡාපය. ප්‍රතීක ඡාපය කියලා කියන්නේ උත්තේජය ලැබුණ තැන සිට ස්නායු තුනක් සම්බන්ධ වෙනවා. ඒ ස්නායු තුන තමයි මෙහි සඳහන් වෙන්නේ. එහෙමනම් මේ පළමු ස්නායුව හඳුන්වන නම මොකද්ද? සංවේදක නියුරෝනය. ඔව්. එය සංවේදක නියුරෝනය විදිහට අපි හඳුනා ගන්නවා. ඒ කියන්නේ ප්‍රතිග්‍රාහකයේ සිට පණිවිඩය ලබා ගන්නා ස්නායුව. ඊට පස්සේ මෙය
මධ්‍ය ස්නායු පද්ධතියේ තවත් ස්නායුවකට බාර දෙනවා. මේ ස්නායුව හඳුන්වන්නේ අන්තර්හාර නියුරෝන. අන්තර්හාර නියුරෝනයේ විදිහට. ඊට පස්සේ එම උත්තේජයට අනුව කටයුතු කළ යුතු ආකාරය කාරකයට ලබා දෙන ස්නායුව තමයි මේ කියන්නේ. ඒ ස්නායුව චාලක නියුරෝන. චාලක නියුරෝන. එහෙනම් පුතේ මෙන්න මේ ස්නායු තුන තමයි අපි හඳුන්වන්නේ කෘත්‍යමය ඒකකයේ විදිහට. ස්නායු පද්ධතිය අපේ සිරුරේ සෑම අවයවයක්ම සම්බන්ධ කරගනිමින් පිහිටලා තියෙනවා. ඒ කියන්නේ අපිට සෑම අවයවයකටම යම් යම් උත්තේජ දැනෙනවා. ඒවට අපි ප්‍රතිචාර දක්වන්නට සිරුරේ සෑම අවයවයක්ම අපි ස්ථානයක්ම උපයෝගී කරගන්නවා. එහෙමනම් මේ පද්ධතියේ ව්‍යුහමය සහ ක්‍රියාකාරීත්වයට අනුව ස්නායු පද්ධතිය, මධ්‍ය ස්නායු පද්ධතිය සහ පර්යන්ත ස්නායු පද්ධතිය විදිහට අපි කොටස් දෙකකින් යුතුව අධ්‍යයනය කරනවා. එමනම් පුතේ ස්නායු පද්ධතිය බෙදන්න පුළුවන් කිව්වා කොටස් දෙකකට. ඒ තමයි මධ්‍ය ස්නායු පද්ධතිය සහ පර්යන්ත ස්නායු පද්ධතිය. ඉතින් මේ මධ්‍ය ස්නායු පද්ධතිය අපි නැවත මොළය සහ සුසුම්නා විදිහටත් පර්යන්ත ස්නායු පද්ධතිය මොළයෙන් පැන නගින ස්නායුගල් 12ක් සහ සුසුම්නාවෙන් පැන නගින ස්නායුගල් 31ක් සම්බන්ධ කරගනිමින් කපාල ස්නායු සහ සුසුම්නා ස්නායු ලෙස හඳුන්වනවා. හොඳයි. දැන් එහෙනම් මෙන්න මේ කරුණ ටික මම ඔබෙන් මධ්‍ය ස්නායු පද්ධතියට අයත් වන ප්‍රධාන කොටස් දෙක සඳහන් කරන්න. මොළය හා සුසුම්නාව. මොළය ඊළඟට සුසුම්නාව. ඔබ දන්නවා මොළය මේ අපේ කපාලය තුල පිහිටා තිබෙන ඊතා සුවිශේෂී වූ අවයවයක්. ඒ මොළයේ සුසුම්නා ශීර්ෂකයෙන් පැන නගින කොඳු වැට පෙළ දිගේ දිවෙන ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස තමයි අපි හඳුන්වන්නේ සුසුම්නා විදිහට. කපාල ස්නායු සහ සුසුම්නා ස්නායු යුගල් කොපමණ ප්‍රමාණයක් බැගින් පර්යන්ත ස්නායු පද්ධතියට අයත් වෙනවා. කපාල ස්නායුගල් 12යි. සුසුම්නා ස්නායුගල් 31යි. කපාල ස්නායුගල් 12යි. සුසුම්නා ස්නායුගල් 31යි. මොළය සහ සුසුම්නාව මෙනෙන්ජි පටල තුනකින් ආවරණය වෙලා තියෙනවා. මේ මෙනෙන්ජි පටල කියලා කියන්නේ කපාලය තුල මොළයට පිටතින් පවතින ආරක්ෂිතාව. ඉතින් ඔබ දන්නවා සිරුරේ අවයවයක ආරක්ෂාව සලසා තියෙන්නේ එම අවයවයට තිබෙන වටිනාකම අනුව. අපේ ශරීරයේ වටිනාම අවයවයේ විදිහට අපි මොළය සලකනවා. ඒ නිසා මොළය තමයි අස්තිමය ආවරණයක් තුල පවතින්නේ. මොළය සහ සුසුම්නාව පමණයි අස්තිමය ආවරණයක් තුල පවතින්නේ. ඒ කියන්නේ වටිනාම කොටස් දෙක. ඔබ දන්නා ඊළඟට වටින්නේ පෙනහැල්ල සහ හෘදය. එය තියෙන්නේ පර්ශු කූඩුවකින් ආවරණය වෙනවා. ඉතුරු අවයව ටික තියෙන්නේ නිකම්ම හැමෙන් ආවරණය වෙලා විතරයි. ඒ කියන්නේ වටිනාකම අනුව තමයි ආරක්ෂාව සපයන්නේ. එහෙනම් මොළයේ මෙන්න මේ විදිහට මෙනෙන්ජි පටල තුනක් තිබෙනවා. එම මෙනෙන්ජි පටල දෙකක් අතරතුර මස්තිෂ්ක සුසුම්නා තරලය පිහිටනවා. එහෙනම් මෙන්න මේ මස්තිෂ්ක සුසුම්නා තරලයෙන් නිතුවන කෘත්‍ය මොනවද කියලා යොබින්න. මොළයට සහ සුසුම්නාවට උත්ප්ලාවකතාව. ඒ කියන්නේ මොකද්ද? ඉපිලීමේ ගුණය. බිලීම. දැන් හිතන්න මෙහෙම. අපි කේන්ති ගියාම ඔළුව පැත්තකට ගස්සනවා. ඒ ගස්සන පාරට මොලේ ගිහිල්ලා වැදුනොත් හිස් කබලේ මොකක් වෙනවද? මොලේ සැලෙනවා. එහෙනම් ඒ වැදීම අවම කරන්නට තමයි මේ විදිහට තරලයක් පවතින්නේ. තව කරුණක් කම්පන අවශෝෂණය කිරීම. ඔව් කම්පන අවශෝෂණය කිරීම. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි රළු පාරක යතුරු පැදියක ලොරියක බස් එකක වුණත් ගමන් කළොත් මොකද වෙන්නේ? ගැස්සෙනවා. ඒ ගැස්සෙනකොට ඔළුව හෙල්ලෙනවා කියලා අපි කියන්නේ.
අපි ඉහළක ඉඳලා බිමට පනිනවා. මේ අවස්ථාවේදී ගැස්සෙනවා. එහෙනම් මේ කම්පන අවශෝෂණය කිරීම මෙන්න මේ මස්තිෂ්ක සුසුම්නා තරලයෙන් සිද්ධ වෙනවා. ඊළඟ කාරණේ විජලනයෙන් හා සුද්ධදේවී ආසාදන වලින් ආරක්ෂා කිරීම. විජලනය කියන්නේ වියලීමෙන් සහ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා වීම. ඊළඟ කාරණේ උෂ්ණත්ව වෙනස් වීම වලින් ආරක්ෂා වීම. බාහිර පරිසරයේ සිදුවන උෂ්ණත්ව වෙනස් වීම වලින් මොළය ආරක්ෂා කර ගැනීම, සුසුම්නාව ආරක්ෂා කර ගැනීම වගේ කරුණු අපිට මේ සඳහා දක්වන්නට පුළුවන්. මොළය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විතයි. පහත රූපේ එම කොටස් තුන නම් කර එක් එක් කොටස මගින් නිටවන කෘත්‍යය කෙටියෙන් සඳහන් කරන්න. මොළයේ ප්‍රධාන කොටස් තුන මොනවාද? මස්තිෂ්කය, මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුසුම්නා ශීර්ෂකය. සුසුම්නා ශීර්ෂකය. එතකොට ඔබට පේනවා මේ මස්තිෂ්කය කියලා තියෙන්නේ මේ මොළයේ ඉහළින්ම තිබෙන කොටස. ඒ ඔබට පේනවා මේ රැලි සහිතව තමයි තිබෙන්නේ. ඒ කියන්නේ පුෂ්ඨ වර්ගඵලය වැඩි කරගන්න. ඊළඟට සාමාන්‍ය විවහාරයේදී මිනිස්සු මේ මොළය කියලා හඳුන්වන්නේ මේ මස්තිෂ්කය. ඊළඟට කුඩා මොළය කියලා කියනවා. සාමාන්‍ය විවහාරයේ මිනිස්සු මේ කුඩා මොළය කියලා හඳුන්වන්නේ මේ ඔබට පින්තූරයෙන් පෙනෙන අනුමස්තිෂ්කය. එතකොට මෙන්න මේ මොළයේ සුසුම්නා ශීර්ෂකය කියන්නේ සුසුම්නාවේ ඉහළ කෙළවර. මොළයට සම්බන්ධ වෙලා තියෙන සුසුම්නාවේ ඉහළ කෙළවර තමයි හඳුන්වන්නේ සුසුම්නා ශීර්ෂකයේ විදිහට. ඒ සුසුම්නා ශීර්ෂකයෙන් තමයි පහළට සුසුම්නාව සම්බන්ධ වෙන්නේ. හොඳයි, දැන් අපි කියමු බලන්න මස්තිෂ්කයෙන් නිටුවන කාර්ය මොනවද කියලා. ප්‍රතිග්‍රාහකවල සිට පැමිණෙන ආවේග ලබා ගැනීමත් එම ආවේග වලින් ලැබෙන සංවේදී තොරතුරු තේරුම් ගැනීමත් එම තොරතුරු ගබඩා කිරීමත් සිදු කරයි. දෘෂ්ටිය, ශ්‍රවණය, රස, ගන්ධය, වේදනාව, උෂ්ණත්වය වැනි සංවේදන ප්‍රතිග්‍රහණය කිරීම. ඉගෙනීම, සිතීම, බුද්ධිය වැනි උසස් මානසික ක්‍රියා ඇති කරයි. ඉච්ඡානුගපේශි, කංකාලපේශි සංකෝචනය පාලනය කරයි. හරි. මොනවද මේ කිව්වේ? මස්තිෂ්කයෙන් තමයි ආවේග හඳුනාගන්නේ. ඒ කියන්නේ අපේ ඇසට, කනට, නාසයට, දිවට, සමට දැනෙන දේවල් හඳුනාගන්නේ මස්තිෂ්කය. ඒවා තේරුම් ගන්නේ මස්තිෂ්කය. ඒවා ගබඩා කරලා තියාගන්නේ මස්තිෂ්කය. එහෙනම් පුතේ ඔබට යම් රූපයක් දැක්කත් අද එම රූපය මොකක්ද කියලා ඔබට කියන්නට පුළුවන් වෙන්නේ ඔබ මීට පෙර දිනක එම රූපය දැකලා එහි තොරතුරු ඔබේ මොළයේ ගබඩා කර තිබේ නම් තමයි. දැන් ඔබට මතකද කියන එක, මතකය කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ විදිහට ඔබ ගබඩා කරලා තියෙනවා නම් විතරයි. දෘෂ්ටිය, ගන්ධය, රස, ශ්‍රවණය හා ස්පර්ශය වාගේ සංවේදන ප්‍රතිග්‍රහණය කිරීම. ඒතර අපි දන්නවා ඇසට පේනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. ශ්‍රමට ස්පර්ශය දැනෙනවා. කනට ශ්‍රවණය දැනෙනවා. හැබැයි අපි මේ එහෙම කිව්වට මෙන්න මේ දේවල් හරියටම අල්ලා ගැනීම සිදු කරන්නේ මස්තිෂ්කයමයි. අපි දන්නවා ඇසට රූපයක් පෙනෙනවා කිව්වට එය හඳුනා ගනු ලබන්නේ මස්තිෂ්කයෙන් කියලා. ඔබට මතකයි අපි 9 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා ඇසේ තියෙන උත්තල කාචයක්. එහෙනම් වස්තුවක උත්තල කාචයක් නිසා ලැබෙන තාත්වික ප්‍රතිබිම්බයේ යටිකුරු ඌනිත එකක්. එහෙනම් අපිට මේ ලෝකෙ පේන්නේ අනිත් පැත්තට වෙන්න ඕනේ. එහෙනම් ඒ නිවැරදි කරලා හරියට තේරුම් අරගෙන එය නැවත හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ මොළයේ. ඒ වගේම ඔබට ඉගෙන ගන්නට තියෙන හැකියාව, ඔබේ බුද්ධිය, ඔබට කොච්චර හිතන්න පුළුවන්ද, ඔබට කොච්චර උසස් ක්‍රියාවක් සිද්ධ කරන්න පුළුවන්ද, මේ සියල්ල තීරණය වෙන්නේ මස්තිෂ්කය මත. ඒ වගේම තමයි ඉච්ඡානුග පේශි සංකෝචනය පාලනය කිරීම. ඒ කියන්නේ අපි
අතක් ඔසවනවා නම් මේ අත ඔසවන්නට සංකෝචනය කරන්නට ඕන පේශි මොනවද කියලා ඒවා සංකෝචනය කිරීම සිද්ධ කරන්නේ මස්තිෂ්කය. සිතාමතා චලන කළ හැකි සියලු අවයව ඒ පේශි සංකෝචන කිරීම සිදු කරන්නේ මස්තිෂ්කයම. අපි එහෙනම් හඳුනා ගනිමු අනුමස්තිෂ්කයෙන් ඉටු වෙන කාර්ය මොනවද කියලා. දේහ සමතුලිතතාව පවත්වා ගැනීම, ඉච්ඡානුග පේශි ක්‍රියාකාරීත්වය පාලනය කිරීම, දේහයේ චලනය නිසියාකාරව සිදු කිරීමට දායක වීම. එතකොට ඔබට මතකයි කන පිළිබඳව අපි ඉගෙන ගත්තා 9 ශ්‍රේණියේදී. එහි අර්ධ චක්‍රාකාර නාල. මෙන්න මේ අර්ධ චක්‍රාකාර නාල වලින් තමයි සිරුරේ සමතුලිතතාවය සඳහා අවශ්‍ය වන සංවේදන ලබා ගන්න. එහෙනම් මේ අර්ධ චක්‍රාකාර නාලවල තිබෙන තරලය මගින් තමයි තිරස්තලයට සාපේක්ෂව අපි කොහොමද ඉන්නේ කියන එක තීරණය කරන්නේ. එය මොළයට ලබා දීමෙන් අනුමස්තිෂ්කයෙන් තමයි අපේ සිරුර සමතුලිතව පවත්වා ගන්න. ඔය ඔබ දැකලා ඇති මත්පැන් පානය කරපු අයගේ සමතුලිතතාවය බිඳිලා යනවා. ඒ වගේම තමයි ඉච්ඡානුග පේශි ක්‍රියාකාරීත්වය පාලනය කිරීම. අපි ඉච්ඡානුග පේශි කියලා කියන්නේ සිතාමතා කරන පේශි චලන. ඔබ මීට පෙර මස්තිෂ්කය ගැන ඉගෙන ගනිද්දිත් කතා කළා ඉච්ඡානුග පේශි ක්‍රියාකාරීත්වය පාලනය කරනවා කියලා. ඉතින් පුතේ එතනදි කරන්නේ ඉච්ඡානුග පේශි අපට අවශ්‍ය ලෙස චලනය සිදු කිරීම. එහෙනම් අනුමස්තිෂ්කයෙන් කරන්නේ මොකද්ද? සමාන අවයව. දැන් අපි ගත්තොත් අත් දෙක, පාද දෙක. මෙන්න මේවා අපි සාමාන්‍යයෙන් මස්තිෂ්කයෙන් චලනය කරන්නේ එක්වරකදී එක දිශාවක. උදාහරණයක් කිව්වොත් එහෙම අපි අත් දෙක කරකවන්නට කිව්වොත් අත් දෙකම කරකවන්නේ අපි එක්ක දක්ෂිනාවර්තව නැත්නම් වාමාවර්තව. ඒ තමයි මොළයෙන් මස්තිෂ්කයෙන් මේ චලනය පාලනය කරන විදිහ. දැන් අපිට කරන්නට කිව්වොත් දකුණ අතින් බෝඩ් එකේ ලියන ගමන් ඒ ලියන අතරතුරදිම වම් අතින් ඒ ලියන එක මකන්න කිව්වොත් අපිට සාමාන්‍යයෙන් මොළයට ඒ කියන්නේ මස්තිෂ්කයෙන් කරන්න එක ක්‍රියාවක් සිදු කරලා ඊළඟ ක්‍රියාව තමයි වෙනත් ආකාරයක ක්‍රියාවක් සිදු කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සිදු නොකර එකවර අවයව දෙකකින් ක්‍රියා දෙකක් වම් අතින් එක ක්‍රියාවකුයි දකුණු අතින් එක ක්‍රියාවකුයි සිදු කරනවා නම් අන්න ඒ ක්‍රියාවලිය සිදු කරන්නේ අනුමස්තිෂ්කය. ඒ වගේම තමයි දකුණු අත දකුණු පැත්තට කරකවන ගමන් වම් අත වම් පැත්තට කරකවන්නට අපිට පුළුවන් නම් ඒ ක්‍රියාවලිය සිදු කරන්නේ අනුමස්තිෂ්කයමයි. දැන් ඔබ දන්නවා පාසල් ක්‍රීඩා උත්සවයක ආචාර පෙළපාලිය. ආචාර පෙළපාලියේදී පාදයට අනුරූපව අත ඉදිරියට තැබීම නිසියාකාරව සිදු කරන්නට නම් අනුමස්තිෂ්කයට තමයි බාර දෙන්න ඕනේ. ඔබ දන්නා වම් අතයි දකුණු කකුලයි එකවර ඉදිරියට යන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් යන්නේ දකුණ අතයි දකුණු කකුලයි වම් අතයි වම් කකුලයි. අන්නේ විදිහට නිසියාකාරව චලන සිදු කිරීමට අනුමස්තිෂ්කය දායක වෙනවා. ඒ වගේම තමයි අපි හිතමු වාහනයක් පදවන රියදුරේ. එයා වම් අතින් ගියර මාරු කරන අතරතුරදීම දකුණු අතින් සුක්කානම කරකවනවා. වම් පාදයෙන් ක්ලච් එක පාගනකොට දකුණු පාදයෙන් ඇක්සලරේටරය හෝ තිරිංග පාගනවා. එහෙනම් මේ අවයව හතරකින් එකවර ක්‍රියාවලි හතරක් වෙන වෙනම සිදු කරන්නට අනුමස්තිෂ්කය තමයි දායක වෙන්නේ. අන්න ඒ වාගේ චලන සිදු කිරීමේදී අපි කියනවා එම චලනය සිදු කරන්නේ අනුමස්තිෂ්කයෙන් කියලා. සුෂුම්නා ශීර්ෂකයෙන් මොනවද කරන පාලනය? ප්‍රතිස්පන්දන වේගය, ශ්වසනය වැනි අනිච්චානුග ක්‍රියා පාලනය කිරීම, වමනයේ කැස්ස කිවිසුම් යාම, ඉක්කාවහ ගිලීම වැනි ප්‍රතීක ක්‍රියා පාලනය කිරීම. හරි. දැන් අපි දන්නවා අපිට හෘද ස්පන්දනය ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ ආකාරය අපි විසින් සිතාමතා කරනු ලබන්නේ නැහැ. අපිට කොහොමත් හෘද ස්පන්දන වේගය පාලනය කරන්න බෑ. ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ ක්‍රියාවලිය
ඒක සිදු කරන්නේ මහා ප්‍රාචීරය සංකෝචන හිල්වීම් වලින් අන්තර්පර්ශික පේශි සංකෝචන හිල්වීම් වලින් කියලා කිව්වා. එම පේශි සංකෝචන හිල්වීම් කිරීම සිදු කරන්නේ සුසුම්නා ශීර්ෂකයෙන්. ඔබට ආශ්වාස ප්‍රශ්වාස කළ හැකියි. ඒ කියන්නේ මස්තිෂ්කයටත් මේ ක්‍රියා පාලනය කිරීමට අනදිය හැකියි. හැබැයි අපිට අපහසුකාරයි. ඒ වගේම වමනය, කැස්ස, කිවිසුම් යාම, ඉක්කා වැනි දේවල් අපිට පාලනය කරන්නට බෑ. ඒවා සිදු වෙනවා. එහෙනම් ඒ වාගේ තත්ත්ව පාලනය කිරීම සිදු කරන්නේ සුසුම්නා ශීර්ෂකය. මේ විදිහට අපිට මස්තිෂ්කය, අනුමස්තිෂ්කය සහ සුසුම්නා ශීර්ෂකය මගින් ඉටු කෙරෙන කෘත්‍යයන් හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ප්‍රතිග්‍රාහක මගින් සංවේදනය කරගන්නා ආවේග අභිවාහී නියුරෝනය ඔස්සේ සම්බන්ධක නියුරෝනය හරහා අපවාහී නියුරෝනයට ලබා දී අනතුරුව ප්‍රතිචාරයට අදාළ ආවේගය කාරකය වෙත ගෙන යාම උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමේදී සිදුවේ. අපි බලමු මෙන්න මේ විදිහට උත්තේජයකට ප්‍රතිචාර දක්වන ආකාරයට මම ඔබට පෙර සඳහන් කළා. ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය එහෙම නැත්නම් ප්‍රතීක ඡාපය කියලා අපි හඳුන්වනවා කියලා. මේ පින්තූරය හොඳින් නිරීක්ෂණය කරන්න. මෙන්න මේ ඉටිපන්දම් දැල්ල අතට ලැබුණායින් පසුව මේ මාර්ගයේ ඔස්සේ ගමන් කරලා මේ සංවේදක නියුරෝනය තමයි මෙතෙන්ට එනකන් තියෙන්නේ. ඒතර මේ එක ස්නායු සෛලයක්. ඒතර අපේ ශරීරයේ තිබෙන දිගුම සෛල විදිහට හඳුනා ගන්නවා ස්නායු සෛල. මීටරයකට වඩා දිගයි එක සෛල. මෙතෙන්ට තියෙන එක සෛලය. මග කෑලි කෑලි නැහැ. මේ තිබෙන්නේ එහි න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටියේ තිබෙන මේ කොටස හඳුන්වනවා ගැන්ග්ලියමක් කියලා. ඔන්න මතක තියාගන්න මේ හඳුන්වන්නේ ගැන්ග්ලියමක් කියලා. මේ තමයි අන්තර්හාර නියුරෝන. එහෙම නැත්නම් අතරමැද නියුරෝනය. එතකොට මේ උණුසුම පිළිබඳ සංවේදනය මේ විදිහට සංවේදක නියුරෝනයෙන් ගෙනල්ලා අතරමැද නියුරෝනයට ලබා දෙනවා. මේ අතරමැද නියුරෝන එකිනෙක සම්බන්ධ වෙනවා මොළය දක්වා. ඒ පණිවිඩය මොළයට රැගෙන ගිහිල්ලා මොළයේදී තමයි කල යුත්තේ කුමක්ද කියන එක තීරණය කරන්නේ. මේ පණිවිඩය තාපයක් කියලා හඳුනාගන්නේ. ඒ සියලු දේ කරලා කල යුතු කාර්ය මෙන්න මේ චාලක නියුරෝනය ඔස්සේ මේ පේශියට ලබා දෙනවා. මතක තියාගන්න මේ පේශියටයි ලබා දෙන්නේ. ද්විශීර්ෂ පේශියට. ඒතර ද්විශීර්ෂ පේශිය සංකෝචනය කළ විට මේ අත ඉහළට චලනය. ඉතින් මේ සුෂුම්නාවේ කොටස එළියෙන් ඇඳලා තියෙන්නේ මේ එළිය නෙමෙයි තියෙන්නේ මේ ටික තියෙන්නේ සිරුර ඇතුලේ ඒ විශාලව දක්වන්නට ඕන නිසායි මේ කොටස එළියෙන් ඇඳලා තියෙන්නේ. මේ තමයි ප්‍රතීක ඡාපයේ ගමන් මඟ. දැන් අපි බලමු මේ විදිහට සිදු කෙරෙන ක්‍රියාවලිය අපි දෙආකාරයක් හඳුනා ගන්නවා. මොනවද? සාමාන්‍ය ක්‍රියාවක් සහ ප්‍රතීක ක්‍රියාවක් කියලා හඳුන්වනවා. සාමාන්‍ය ක්‍රියාවක් සඳහා යම් කාලයක් ගත වෙනවා. නමුත් සිරුරේ ආරක්ෂාව වාගේ ලැබෙන්නට ඕන සමහර උත්තේජවලට එම කාලය ගැටලු සහිතයි. එහෙනම් ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නට ඕන අවස්ථා අපිට එනවා. ඒ වාගේ අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම අපි හඳුන්වනවා ප්‍රතීක ක්‍රියාවක් ලෙස. එහෙමනම් මෙන්න මේ අවස්ථා දෙක අපි සිදු වෙන්නේ කොහොමද කියලා හඳුනා ගන්න. සාමාන්‍ය ක්‍රියාවක ගමන් මඟ. ප්‍රතිග්‍රාහකයෙන් තමයි අපි සංවේදනය ලබා ගන්න. ඒ ලබා ගන්න සංවේදනය සංවේදක නියුරෝනය ඔස්සේ ලැබෙනවා අන්තර්හාර නියුරෝනයට. මෙන්න මේ අන්තර්හාර නියුරෝනයෙන් මේ පණිවිඩය යන්නේ මොළයට. මොළයට ගමන් කරලා මොළයෙන් මේ පණිවිඩය හඳුනා ගැනීම සිද්ධ වෙනවා. එහෙනම් හඳුනා ගැනීමෙන් පසු තීරණය කරනවා කල යුත්තේ කුමක්ද කියලා. එහෙනම් කල යුතු දේ තීරණය කරලා එය නැවත මොළය විසින් අන්තර්හාර නියුරෝනයට ලබා දෙනවා. අන්තර්හාර නියුරෝනය මගින් එය චාලක නියුරෝනයට ලබා දීලා චාලක නියුරෝනය මේ පණිවිඩය කාරකයට ලබා දෙනවා. එහෙනම් මේ විදිහටයි පුතේ සාමාන්‍ය ක්‍රියාවකදී ආවේගය ගමන් ගන්නා මාර්ගය වෙන්නේ.
ප්‍රතිග්‍රාහකය, සංවේදක නිවරෝණය, අන්තර්හාර නිවරෝණය, මොළය හඳුනා ගැනීම, තීරණය කිරීම, නැවත මොළය මගින් අන්තර්හාර නිවරෝණයට ලබා දීලා චාලක නිවරෝණයට ලබා දීලා කාරකයට යනවා. අපි සරල නිදසුනක් ගමු. ඔබ පාසල් යන්නට පාරේ පයින් ගමන් කරනවා. ඔබ පිටුපසින් එන කෙනෙක් ඔබේ නම කියලා කතා කරනවා. දැන් මේ නම කියලා කතා කරපුවම ඔබේ කනට තමයි මේ සංවේදනය ලැබෙන්නේ. එය ශ්‍රවණ ස්නායුව සංවේදක නිවරෝණයේ විදිහට ක්‍රියාත්මක වෙලා අතරමැද නිවරෝණයට මේ පණිවිඩය ලබා දෙනවා. මේ පණිවිඩය අතරමැද නිවරෝණයට ලබා දුන්නට පස්සේ මොළයට ගමන් කරනවා. මොළේ මස්තිෂ්කයේ තිබෙනවා ශ්‍රවණයට අදාළ කොටසක්. මෙයට මේ පණිවිඩය රැගෙන ගිහිල්ලා ඔබේ පෙර ගබඩා කරගත් හඬවල් සමග සසඳලා මේ පුද්ගලයා මෙයා වෙන්නට ඇති කියලා තීරණය කරනවා. සමහර ලාවට ඒ තීරණය කිරීම සැකසහිත නම් මස්තිෂ්කය මොකද කරන්නේ? ඇසට කියනවා මේ සිද්ධියේ රූපය ලබා දෙන්නට කියලා. එතකොට ඇස මගින් නැවත මේ මාර්ගයෙන් ඇවිල්ලා දෘෂ්ටි අංශයට දාලා හඳුනා ගන්නවා මේ රූපයයි හඬයි එකම පුද්ගලයාගේද කියලා. එතකොට අපි රූපය වෙනම අරගෙන රූපය සසඳනවා, හඬ අරගෙන හඬ සසඳනවා. ඒ අනුව එයා තීරණය කරනවා මෙන්න මේ පුද්ගලයා තමයි මට කතා කළේ කියලා. ඒ අනුව මොලේ කල යුතු දේ තීරණය කරනවා කරලා අන්තර්හාර නියුරෝනය ඔස්සේ චාලක නියුරෝනයට ලබා දෙනවා. ඒතකොට චාලක නියුරෝනය තමයි අදාළ කාරකයට පණිවිඩය දීලා අපට කතා කරපු පුද්ගලයාගේ හඬට අදාළ ප්‍රතිචාරය දක්වන. ඉතින් මේ තමයි පුතේ සාමාන්‍ය ක්‍රියාවක ගමන් මඟ සිද්ධ වෙන හැටි. ඉතින් මෙහෙම සිදුවෙන එක ඉතා නිවැරදිව තීරණ ගැනීමට අපිට උපකාර වෙනවා. හැබැයි නිවැරදිව තීරණ ගන්නවා වගේම තමයි ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. මම මේ විස්තර කරන්නට ගත වූ කාලය යන්නේ නැහැ. ඊට වඩා ඉතාම අඩු කාලයක් යන්නේ. නමුත් යම් කාලයක් ගත වෙනවා. ඉතින් මෙය සමහර අවස්ථාවලදී අපිට ප්‍රමාණවත් නැතුව යනවා. උදාහරණයක් හිතමු. අපි පාදයේ කටුවක් කැණෙන අවස්ථාවකදී, ඇණයක් කැණෙන අවස්ථාවකදී ස්පර්ශය මගින් ලැබෙන සංවේදනයේ මොළයේදී හඳුනා ගන්නවා ඒ ඇනීමක් විදිහට. නමුත් එයා නැවත ඇසෙනුත් රූපයක් අරගෙනය පාදයේ ඉවතට ගන්න කියන තීරණය ගන්න ගත්තොත් ඒ කාලය තුලදී ඇණය හෝ කටුව ඇනීම කියන සිදුවීම වෙනවා. එහෙනම් එවැනි අවස්ථාවකදී අපිට අනතුරුදායක විය හැකියි. තව මෙහෙම හිතමු. අපේ අත වැදෙනවා විදුලි රැහැනක. එතකොට ස්පර්ශයෙන් හඳුනා ගන්නවා මොලේ මේ විදුලි සැරයක් තමයි කියන්නේ. හැබැයි ඒ හඳුනාගෙන ඇහෙනුත් බලලා ඌ විදුලි සැරයක් තමයි කියලා තීරණය කරලා අත ගන්න කිව්වොත් එවැනි අවස්ථාවකදී මෙන්න මේ අන්තර්හාර නියුරෝනය මතක තියාගන්න. අන්තර්හාර නියුරෝනයට දැන් මේ පණිවිඩවල ස්වરૂපය පිළිබඳ අත්දැකීමක් තිබෙනවා. ඒ නිසා එයා අනතුරුයයි හිතෙන අවස්ථාවකදී මොකද කරන්නේ? මොළයට මේ පණිවිඩය නොදන්වා කෙලින්ම චාලක නියුරෝනයට කල යුතු ක්‍රියාව දක්වලම ඒ අනුව කාරකයෙන් ප්‍රතිචාර දක්වනවා. අන්නෙවැනි ක්‍රියාවක් තමයි අපි හඳුන්වන්නේ ප්‍රතීක ක්‍රියාවක් ලෙස. ඉතින් අපි ගත්තොත් ප්‍රතීක ක්‍රියාවක ගමන් මඟ කොහොමද වෙන්නේ? ප්‍රතිග්‍රාහකයෙන් සංවේදක නියුරෝනයට, සංවේදක නියුරෝනයෙන් අන්තර්හාර නියුරෝනයට, අන්තර්හාර නියුරෝනයෙන් චාලක නියුරෝනයට, චාලක නියුරෝනයෙන් කාරකයට. එහෙමනම් මොළයට මේ ගමන් මඟ යන්නේ නැහැ. මොළය නොදැනුවත්ව සිදු කරන ක්‍රියාවක් විදිහටයි අපි ප්‍රතීක ක්‍රියාවක් හඳුන්වන්නේ. හැබැයි මෙයා මේ සිද්ධිය චාලකට පණිවිඩය දීලා එසැනින් මෙයාටත් දෙනවා පණිවිඩය. මෙයා එක්වරම මෙහාට පළවෙනි පණිවිඩය චාලකට දීලා දෙවන පණිවිඩය මස්තිෂ්කයට දෙනවා. ඒ නිසා අපි බොහෝ වෙලාවට ප්‍රතීක ක්‍රියාවක් සිදු කළ සැනින් එය දෙස බලමු. අපි හිතමු විදුලි සැර වැදුනා නම් අත ඉවතට අරගෙන හැබැයි අපි විදුලි සැර වැදුන තැන නිරීක්ෂණය කරනවා දෙවන. පාදයේ කටුවක් ඇනෙන විට පය ඉවතට අරගෙන අපි ඇනුන තැන බලනවා. එහෙම බලලා මොළය සෑහීමකටපත් වෙනවා අන්තර්හාරගේ ක්‍රියාවලිය නිවැරදි කියලා. හැබැයි අන්තර්හාරට වැරදුනොත්
මොළය hina වෙනවා. අපි මෙහෙම හිතමු. අපි පාරේ ගමන් කරමින් පවතින. අපිට පිටුපසින් ඇහෙනවා ඩෝං ගාලා සද්දයක්. අන්තර්හාර හිතනවා බෝම්බයක් හෝ අනතුරුදායක දෙයක් වෙන්නට ඇති කියලා චාලකට පණිවිඩය දෙනවා පාදවලට අත්වලට කියන්න දුවන්න කියලා. දැන් ඔන්න අපි දුවනවා. දුවන අතරතුර අන්තර්හාරමේ මොළයට ලබා දුන්න නිසා මොළය කියනවා බලන්න කියලා. ඔබ දුවන ගමන් අහපු හැරලා බලනවා. අහපු හැරලා බලනකොට වාහනයක ටයර් එකක් තමයි පුපුරලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? අපි දුවන එක නවත්තලා hina වෙනවා. අපිටම hina. කාටද මේ hina වෙන්නේ? අන්තර්හාර නියුරෝන. ඉතින් සමහර අවස්ථාවලදී කලාතුරකින් අන්තර්හාරගේ වැඩ වැරදෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපි ආරක්ෂා වෙන්නේ මෙන්න මේ අන්තර්හාර නියුරෝනේ චාලකට ඍජුවම පණිවිඩය ලබා දෙන නිසා. ඔබ සාමාන්‍යයෙන් කල්පනා කරන්න වාහනයක වැසි දිනයක ගමන් කරනවා නම් වාහනේ ඔබ ඉදිරිපස අසුනේ ඉන්නවා කියලා හිතන්න. පාරේ වෙනත් වාහනයකින් ඔබේ වාහනේ වීදුරුව මතට ඉදිරිපස වීදුරුවට වතුර විසි වෙනකොට ඔබේ ඇස පිය වෙනවා. ඇස පිය වුණේ කොහොමද? ප්‍රතිග්‍රාහකයේ සංවේදක නියුරෝනේ, අන්තර්හාර නියුරෝනේ, චාලක නියුරෝනේ, කාරකයේ කියන ගමන් මගින්. හැබැයි මෙසනින් මොළයට පණිවිඩය ලබා දුන්න ගමන් අපිට දැනෙනවා ඇස පියා ගත්තට ඉස්සරහ වීදුරුව තියෙනව නේද කියලා. ඒ දැනෙන්නේ එයා නැවත එතනින් මෙයාටත් පණිවිඩය දීලා එයා නැවත වරක් විමසා බලලා තීරණය කරලා එහෙනම් මෙතන වතුර අපිට එන්න විදිහක් නැහැ කියලා. නමුත් ඇස පියවීම සිද්ධ වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී පුතේ සිදු වෙන්නේ ප්‍රතීක ක්‍රියාවක් කියලා ඔබ තේරුම් ගන්නට ඕන. ප්‍රතීක ක්‍රියා සිදුවන අවස්ථා කීපයක් අපි හඳුනාගත්තොත් මේ වගේ අවස්ථා බලමු. කකුලේ කටුවක් කැණුණු විට පාය වෙතට ගැනීම. ඇස දෙසට යමක් පැමිණෙන විට ඇස පියවීම. විදුලි සැර වැදෙන විට අත ඉවතට ගැනීම. පාය ගලක හැපුණ විට කෑ ගැසීම. ඉතින් මේ ප්‍රතීක ක්‍රියා බොහොමයක් අපි ජීවිතයේ කිහිප වරක් කිරීමෙන් ලබාගත් අත්දැකීම් මත තමයි සිද්ධ වෙන්නේ. හොඳයි. දැන් මෙන්න මේ ප්‍රතීක ක්‍රියා අපිට සරලව වර්ග කරන්නට පුළුවන් ආකාර දෙකකට. මොනවද ආකාර දෙක? කපාල ප්‍රතීක සහ සුසුම්නා ප්‍රතීක විදිහට. අපි කපාල ප්‍රතීකයක් කියලා කියන්නේ පුතේ සරලව හිතන්ද උත්තේජය ලැබුණේ ඇස, කන, නාසය, දිව සහ බෙල්ලෙන් උඩ සමට නම් අපි සරලව හඳුන්වනවා කපාල ප්‍රතීකයක් කියලා. එය 100% නිවැරදි නැහැ. ඒ වගේම තමයි සිරුරේ අතපය සහ සිරුරේ අනිත් කොටසකට නම් උත්තේජය ලැබුණේ එය අපි සරලව හඳුන්වනවා සුෂුම්නා ප්‍රතීකයක් කියලා. එයත් නිවැරදිම නැහැ. හේතුව කපාල ස්නායුවක් යනවා පාදයේ මහ පටැඟිල්ල දක්වා. 10 වෙනි කපාල ස්නායුව. ඒ අනුව 100% මේ තොරතුරු කපාල ප්‍රතීක සහ සුසුම්නා ප්‍රතීක ලෙස වෙන් කරන්නට අපහසු වුණා. සරල වර්ගීකරණයක් කළොත් අපිට ඒ විදිහට හඳුනා ගන්නට පුළුවන්. කොහොමද තීරණය කරන්නේ? උත්තේජය ලැබෙන තැන තිබිය හැක්කේ කපාලයද, ඒ කියන්නේ මොළයට සම්බන්ධ කපාල ස්නායුගල් 12ද, එහෙම නැත්නම් සුසුම්නා ස්නායුවක් මගින්ද මේ පණිවිඩය ගත්තේ කියන එක මත තමයි මේ තීරණය ගන්න. අපි එහෙමනම් අවස්ථා 4ක් ඔබට දක්වලා තියෙනවා. පෙර සඳහන් කළ අවස්ථා 4 කියන්න බලන්න. මේ අවස්ථා 4න් පළමු අවස්ථාව කපාල ප්‍රතීකයක්ද නැද්ද? කපාල ප්‍රතීකයක් නෙමෙයි. ඔව්. එය කපාල ප්‍රතීකයක් නෙමෙයි. හේතුව එහි කටුව ඇනෙන්නේ පාදේ අපි උපකල්පනය කරනවා ඒ සුසුම්නා ස්නායුවක් වෙන්නට ඕන කියලා. දෙවෙනි එක ඇස දෙසට යමක් පැමිණෙන විට ඇස පියවීම. කපාල ප්‍රතීකයක්. ඔව්. එය කපාල ප්‍රතීකයක්. අප හිතනවා ඇසට සම්බන්ධ වන ස්නායුව නම් කපාල ස්නායුවක් විය යුතුයි. විදුලි සැර වැදෙන විට අවත ඉවතට ගැනීම. කපාල ප්‍රතීකයක් නෙමෙයි. ඔව්. එහි අත සම්බන්ධ වන්නේ අපි හිතනවා සුසුම්නා ස්නායුගලකට කියලා. ඒ නිසා අපි එය ඉවත් කරනවා. පය ගලක හැපුණ විට කෑ ගැස්වීම. කපාල ප්‍රතීකයක්. නෑ, අපි උත්තේජය ලැබුණ තැනයි සරලව හිතන්නේ. පය හැපුණ විට
දැනුනේ කොහාටද? පාදයට. එහෙනම් කපාල ප්‍රතීකයක් නෙමෙයි. පය සම්බන්ධ වෙන්නේ සුෂුම්නාවට කියලා අපි හිතනවා. මොකද අපි දන්නේ මේ කකුලේ වැදුනේ අර 10 වෙනි කපාල ස්නායුවමද කියලා. ඒක වැදුනා නම් කපාල ප්‍රතීකයක් වෙනවා. නැත්නම් සුෂුම්නා ප්‍රතීකයක් වෙනවා. ඉතින් ඒ නිසා ඇස දෙසට යමක් පැමිණෙන විට ඇස පියවීම කියන එක අපිට කපාල ප්‍රතීකයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. එහෙමනම් ඉතිරි ආකාර 3 අපිට සුසුම්නා ප්‍රතීක ලෙස වර්ග කරන්නට පුළුවන් වෙනවා. දැන් එහෙනම් වර්ග කරමු. සුසුම්නා ප්‍රතීකයක්ද නැද්ද කියලා. කකුලේ කටුවක් කරන විට පය වෙතට ගැනීම සුෂුම්නා ප්‍රතීකයක්. සුසුම්නා ප්‍රතීකයක්. ඇස දෙසට යමක් පැමිණෙන විට ඇස පියවීම සුෂුම්නා ප්‍රතීකයක් නෙමෙයි. විදුලි සැර වැදෙන විට අත ඉවතට ගැනීම සුෂුම්නා ප්‍රතීකයක්. පය ගලක හැපුණ විට කෑ ගැස්වීම සුෂුම්නා ප්‍රතීකයක්. සුසුම්නා ප්‍රතීකයක්. එහෙමනම් පුතේ මෙන්න මේ අවස්ථා 3 සරලව වර්ගීකරණය කරන්න පුළුවන් සුසුම්නා ප්‍රතීක විදිහට. ස්නායුක සමායෝජනයේ අවසන් පියවරටයි ළඟා වෙලා තියෙන්නේ පර්යන්ත ස්නායු පද්ධතිය. අපි මීට පෙර සඳහන් කළා මධ්‍ය ස්නායු පද්ධතිය සහ පර්යන්ත ස්නායු පද්ධතිය කියලා කොටස් දෙකක් තියෙනවා. පර්යන්ත ස්නායු පද්ධතිය උනේ කපාල ස්නායුගල් 12 සහ සුසුම්නා ස්නායුගල් 31. මෙන්න මේ කපාල ස්නායුගල් 12ත් සුසුම්නා ස්නායුගල් 12ත් න්‍යෂ්ටි එකිනෙක සම්බන්ධ කරගනිමින් තවත් ස්නායු පද්ධතියක සැකස්මක් තිබෙනවා. ඒ අපි හඳුන්වනවා ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා. ඒ ගැන්ග්ලියම් මූලිකව සමායෝජනයේ සිදු වෙනවා කියලා කියන්නේ ගැන්ග්ලියම් කියලා හඳුන්වන්නේ මම අර ඔබට සඳහන් කළ මේ සංවේදක නිවරෝණ වල ගැන්ග්ලියම් කියලා හඳුන්වන්නේ න්‍යෂ්ටිය සම්බන්ධ වෙන කොටස තමයි ගැන්ග්ලියමක් කියලා හඳුන්වන්නේ. ඒ ගැන්ග්ලියම් එකිනෙක සම්බන්ධ කරගනිමින් තමයි ස්වයං සාධක ස්නායු පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ඔබෙන් අහනවා මම ස්වයං සාධක ස්නායු පද්ධතිය යාමනය වන අනිච්චානුක පේශි අඩංගු වන අභ්‍යන්තර අවයව 4ක්. අනිච්චානුක පේශි අඩංගු වෙනවා කියලා කියන්නේ අපට චලනය කරන්නට බෑ. එහෙනම් මේ තියෙන රූප වලින් අපට චලනය කරන්නට බැරි අවයව දක්වන රූප මොනවද කියන්නේ? පෙනහැල්ල, හෘදේ, ආමාශය, මේ අවයවය, අක්පාව, මූත්‍රාශය වගේ අවයව අපිට ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් යාමනය වන අනිච්චානුක පේශි අඩංගු වන අභ්‍යන්තර අවයව විදිහට හඳුන්වන්නට පුළුවන්. එහෙනම් ඒවායේ ක්‍රියාකාරීත්වයන් තමයි ඊට අමතරව මේ ඇස, මුඛයේ තිබෙන කේට ග්‍රන්ථි මේවත් ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් යාමනය වන අවයව විදිහට අපි හඳුනා ගන්නවා. ඉතින් මෙන්න මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය අපි නැවත කොටස් දෙකකට බෙදනවා. අනුවේගී පද්ධතිය සහ ප්‍රත්‍යානුවේගී පද්ධතිය විදිහට. අනුවේගී ස්නායු පද්ධතිය, ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. එහෙනම් මේ පද්ධති දෙකෙන් මොනවද කෙරෙන්නේ? සිරුරේ කිසියම් ක්‍රියාවලියක් අවශ්‍ය වුණ අවස්ථාවකදී ඊට අවශ්‍ය වන මේ ඉන්ද්‍රියන් වල සිදු කළ යුතු වෙනස් කිරීම තමයි කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ පද්ධතිය. එතකොට අනුවේගී පද්ධතියෙන් කිසියම් වෙනසක් සිදු කරනවා. ප්‍රත්‍යානුවේගී පද්ධතියෙන් එම වෙනස අනවශ්‍ය අවස්ථාවලදී පෙර තිබුණු තත්වයට නැවතපත් කිරීම තමයි සිද්ධ කරන්නේ. අපි සරලව ගත්තොත් අනුවේගී පද්ධතියෙන් තමයි කණිනිකා විශාල කරන්නේ. අපිට යම් අවස්ථාවකදී අපි හිතමු විදුලිය විසන්ධි වෙලා අඳුර වැටෙනවා. එහෙනම් ඒ අවස්ථාවේදී කණිනිකා විශාල කරන්න ඕන අපිට යමක් පෙනෙන්න. හැබැයි නැවත විදුලිය ආවහම ප්‍රත්‍යානුවේගී පද්ධතියෙන් නැවත කණිනිකාව කුඩා කරන්නට ඕන. එහෙම නොවුනොත් වැඩි ආලෝකයක් ඇසට ඇතුළු වීම අපිට ගැටලු සහගතයි. ඒ වගේම තමයි කේටය ශ්‍රාවය නොවීම. සමහර අවස්ථාවලදී අපේ මුඛයේ කේටය නැතු යන උගරකට වේලෙනවා කියලා අපි කියන්නේ. හෘද ස්පන්දන වේගය වැඩි වීම. අපි ආශ්වාස ප්‍රශ්වාස වේගය වැඩි වීම. අපි දුවනවා නම් කිසියම් තැනකදී ඒ වෙලාවේදී අපේ හෘද ස්පන්දන වේගය වැඩි කරන්නට ඕනේ. ආශ්වාස ප්‍රශ්වාස වේගය වැඩි කරන්නට ඕනේ. ඉතින් මේ වැඩි කරන එක දිගටම පැවතුනොත් ගැටලු නිසාය
ප්‍රත්‍යානුවේගී පද්ධතියෙන් නැවත අඩු කරන ලැබෙන අවශ්‍ය වෙලාවෙදී. ක්‍රමාකුංචනයේ නිෂේධනය කිරීම. ඒ කියන්නේ ආහාර ජීර්ණ වේගය අඩු වෙනවා. අපි ගත්තොත් ප්‍රත්‍යානුවේගී පද්ධතියෙන් විශාල කළ කණේනිකාව කුඩා වීම, කේටය ශ්‍රාවය වීම, හෘද ස්පන්දන වේගය අඩු කිරීම, ආශ්වාස ප්‍රශ්වාස වේගය අඩු වීම, ක්‍රමාකුංචනය උත්තේජනය කිරීම, ආහාර ජීර්ණය වැඩි කිරීම, මෙන්න මේ වාගේ අවස්ථා සිදු වෙනවා. දැන් ඔබට කියන්නට පුළුවන්ද අපි කොහොමද මේ අවස්ථා දෙක හඳුනාගන්නේ කියලා? අපි කොහොමද අනුවේගී පද්ධතියෙන්ද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ, එහෙම නැත්නම් ප්‍රත්‍යානුවේගී පද්ධතියෙන්ද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා හඳුනගන්න. අනුවේගී පද්ධතියෙන් ඉටුවන ක්‍රියාවලිය. දැන් ඔබ මේ ටික දැක්කා. ඔබට මෙන්න මේ අවස්ථා අත්දැකීම් ඇති. කොයි වගේ අවස්ථාවකද මේ සියල්ලම එකවර සිද්ධ වෙන අවස්ථාවක්? බය වුණාම? ඔව්, බය වුණාම. අපිට මතක තියාගන්න තියෙන හොඳ අවස්ථාවක් තමයි බය වුණාම අපිට වෙන දේවල් අනුවේගී පද්ධතියෙන් වෙන. බය වුණාම ඇස් ගෙඩි දෙක උඩින් දෙනවා කියලා අපි කියනවා. උගුර කට වේලෙනවා. හાર્ට් එකේ බීට් එක වැඩි වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස වේගය වැඩි වෙනවා. තිබුණ බඩගිනි නැතු යනවා. පාසලේදී හොඳටම බඩගිනි වෙලා කැන්ටිමට යන්න යන වෙලාවක ඔබට විදුහල්පතිවරයා මුණ ගැසුණා නම් බඩගිනි නැතු යනවනේ. අපි සාමාන්‍යයෙන් හඳුනා ගන්න ක්‍රමය තමයි බය වුණාම සිදුවන ක්‍රියාවලිය සිදු වෙන්නේ අනුවේගී පද්ධතියෙන්. එය නැවත යථා තත්ත්වයට පත් කරුන් ලබන්නේ ප්‍රත්‍යානුවේගී පද්ධතියෙන්. ඉතින් මේ සාමාන්‍යයෙන් විද්‍යාවේදී හඳුන්වන්නේ අනුවේගී පද්ධතියෙන් ක්‍රියාත්මක වෙනවා කියලා සිරුර පහර දීමකට හෝ පලා යාමකට සූදානම් කිරීම තමයි අනුවේගී පද්ධතියෙන් සිදු වෙන්නේ. එය නැවත යථා තත්ත්වයට පත් කිරීම තමයි ප්‍රත්‍යානුවේගී පද්ධතියෙන් සිද්ධ වෙන්නේ කියලා. හිතන්න දැන් පලා යාමකදී හොඳට පෙනෙන්න කණිනිකා විශාල වෙන්න ඕන. කේටය කටින් වැක්කරෙන්න ගත්තොත් ඒක ගැටලුවක්. හෘද ස්පන්දනය වැඩි වෙලා ආශ්වාස වේගය වැඩි කරන්නට ඕනේ. ඒ වගේ ඔබ දැකලා ඇති සමහර අවස්ථාවලදී බය වුණාම මේ තව පහලින් තියෙන කොටස් අපි අදහන් කළේ නැහැ. මූත්‍ර බැහැර වෙනවා. මල පහ වෙනවා. ඒ අවස්ථාත් හඳුනා ගන්නට පුළුවන් අනුවේගී පද්ධතියෙන් සිදු කරන ක්‍රියාවලිය විදිහට. හොඳයි පුතේ. එහෙමනම් අපි ස්නායුක සමායෝජනයේ පිළිබඳව සාකච්ඡා කළ තොරතුරු එතනින් સમાપ્ત කරනවා. දැන් අපි බලමු රසායනික සමායෝජනය. මිනිස් සිරුරේ රසායනික සමායෝජනය සිදුවන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි හෙවත් නිර්නාල ග්‍රන්ථි මගින් ශ්‍රාවය වන හෝමෝන කියන රසායන ද්‍රව්‍ය මගින්. ඒවාට නිර්නාල ග්‍රන්ථි කියලා කියන්නේ නාල නැති නිසා. නමුත් අපේ ශරීරයේ තියෙනවා නාල තියෙන ග්‍රන්ථි. ඒවා හඳුන්වනවා බාහිරාසර්ග ග්‍රන්ථි විදිහට. බාහිරාසර්ග ග්‍රන්ථි වල නාල තියෙනවා. ඔබට කියන්නට පුළුවන්ද අපේ බාහිරාසර්ග ග්‍රන්ථි දෙක තුනකට නිදසුන්? ස්වේද ග්‍රන්ථි, ඔව් ස්වේද ග්‍රන්ථි, තව කේට ග්‍රන්ථි, කේට ආශ්‍ර ග්‍රන්ථි, ග්‍රන්ථි, ස්නේහස්රාවී ග්‍රන්ථි, ස්ථාන ග්‍රන්ථි. ඔව් එවැනි ග්‍රන්ථි අපිට ප්‍රනාල සහිත ග්‍රන්ථි විදියට හඳුනා ගන්නට පුළුවන්. කේට ග්‍රන්ථි කේටේ ශ්‍රාවය වෙනවා. ස්වේද ග්‍රන්ථි දහදිය ශ්‍රාවය වෙනවා. එය සමේ තමයි තිබෙන්නේ. ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි එහි තෙල් ශ්‍රාවය වෙනවා. සමමතු පිටට පැමිණෙන තෙල්. අස්ර ග්‍රන්ථි කඳුළු ග්‍රන්ථි ඒ කඳුළු ශ්‍රාවය වෙනවා. මේ ආකාරයට අපිට නාල සහිත ග්‍රන්ථි හඳුනා ගන්නට හැකියි. ඉතින් මම සඳහන් කළා ප්‍රනාල නොමැති. ඒතර ප්‍රනාල නොමැති බැවින් අන්තරාසර්ග ග්‍රන්ථි වලින් නිපදවා කෙලින්ම රුධිරයට නිදහස් කරන දිගුකාලීන සමායෝජනයට දායක වන රසායන ද්‍රව්‍යයක් විදිහට අපි හෝමෝන හඳුනා ගන්නවා. හෝමෝන වල තිබෙන ලක්ෂණ පහක් සඳහන් කරන්න. කාබනික සංයෝග වීම. ඔව් කාබනික සංයෝගයක්. ඒ කියන්නේ කාබන් මූලද්‍රව්‍ය අනිවාර්යෙන් අන්තර්ගතයි. රුධිරය මගින් පරිවහණය වීම. අපි කිව්වා ඒවට නාල නොමැති බැවින් රුධිරය තුලින් තමයි
පරිවහණය වෙන්නේ. කිසියම් ස්ථානයක නිපදවී වෙනත් ස්ථානයක ක්‍රියාත්මක වීම. ඔව්. ඒ නිපදවන ග්‍රන්ථියේ කාර්ය පාලනය කරන්නේ නැතුව වෙනත් ස්ථානයක තිබෙන ක්‍රියාවලියක් තමයි ඉෂ්ට කරන්නට යන්නේ. ඉලක්ක අවයව උත්තේජනය කිරීම. ඔව්. එයාට තියෙනවා નિયમિત අවයව. එම අවයව පමණයි උත්තේජනය කිරීම සිද්ධ වෙන්නේ. ඊට අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වීම. ඉතා අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත්. ඒ කියන්නේ උත්ප්‍රේරක විදිහට තමයි මේ හෝමෝන ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි පුතේ. අපි බලමු මිනිසාගේ අන්තරාසර්ග ග්‍රන්ථි මොනවද කියලා. මේ අන්තරාසර්ග ග්‍රන්ථිය මොකක්ද? පිටියුටරි. ඔව්. ඒ අපි හඳුන්වනවා පිටියුටරි කියලා. ඔබට පේනවා මේ පිහිටීම මොළයේ මස්තිෂ්ක අර්ධගෝලවලට පහළින් තමයි මෙය පිහිටලා තිබෙන්නේ. ඊළඟට මේ අවයවය මොකද්ද? තයිරොයිඩ්. ඔව්. එය හඳුන්වන්නේ තයිරොයිඩ් නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථිය. ඒ තිබෙන්නේ බෙල්ලේ. ඔබ සාමාන්‍යයෙන් ඔබේ උගුරේ බෙල්ලේ මේ හඬ නිකුත් කරන තැනට ඔබට දැනෙනවා කම්පණය වෙනවා දෙදරනවා ඊට පොඩ්ඩක් පහළින්. බෙල්ලේ දෙපැත්තෙන් සෙමින් ස්පර්ශ කරලා බලන්න මස් දැල්ලක් වැනි ව්‍යුහයක් ඔබට හමු වෙයි. ඒ තමයි මේ තයිරොයිඩ් ග්‍රන්ථිය. ඊළඟට මේ ග්‍රන්ථිය මොකද්ද? අග්න්‍යාශය. අග්න්‍යාසය. අපි මීට පෙර අධ්‍යයනය කරලා තියෙනවා එන්සයිම ශ්‍රාවය වන ග්‍රන්ථියක් විදිහට. නමුත් අපි අද කතා කරන්නේ එන්සයිම ශ්‍රාවය වන ග්‍රන්ථියක් විදිහට නෙමෙයි. එය හෝමෝන ශ්‍රාවය වන ග්‍රන්ථියක් විදිහට. ඊළඟට තිබෙන මේ ග්‍රන්ථිය මොකද්ද? අධිවෘක්ක. අධිවෘක්ක ග්‍රන්ථිය. ඔබට පේනවා මේ වෘක්කයේ ඉහළින්. අපි බහිස්ත්‍රාවීය ක්‍රියාවලිය පාඩමේදී බහිස්ත්‍රාවීය පද්ධතියේ කොටස් සාකච්ඡා කරනකොට ඔබට ආරම්භයේම කතා කළේ මේ අධිවෘක්ක ග්‍රන්ථිය. හැබැයි එය මූත්‍ර පද්ධතියට අයිති කොටසක් නෙමෙයි, අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතියට අයිති කොටසක්. ඊළඟට අපි බලමු මේ කොටස. ඩිම්බකෝෂ. ඩිම්බකෝෂය මේ කොටස වෘෂණ. එහෙනම් වෘෂණ සහ ඩිම්බකෝෂය තමයි මේ අවස්ථා දෙක විදිහට අපි හඳුනගන්නේ. පුරුෂ ප්‍රජනක පද්ධතියට අදාළව වෘෂණ, ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට අදාළව ඩිම්බකෝෂය. දැන් බලමු මේ එක එක හෝමෝනය මගින් සිදු කරන සමායෝජනය සම්බන්ධයෙන් තොරතුරු. එහෙනම් පළමු හෝමෝනය වර්ධක හෝමෝනය. වර්ධක හෝමෝනය නිපදවන ග්‍රන්ථිය කුමක්ද? පිටියුටරිය. ඔව්. එය පිටියුටරි ග්‍රන්ථිය විදිහට අපි හඳුන්වනවා. මේකෙන් ඉටු කරන කෘත්‍ය මොකක්ද? ප්‍රෝටීන් සංශ්ලේෂණ වැඩි කිරීම, සාමාන්‍ය දේහපටක වර්ධනය, ගාත්‍ර අස්ථිල වර්ධනය උත්තේජනය කිරීම. අස්ථි වර්ධනය උත්තේජනය කරමින් ශරීර වර්ධනය පාලනය කිරීම. මෙම හෝමෝනය අඩු වුණොත් කුමක් සිදු විය හැකිද? අඩු වුණොත් වෙන්නේ උස අඩු වෙන එක. දැන් මේ අස්ථි වර්ධනය වීමෙන් උසනේ වැඩි වෙන්නේ. එහෙනම් අඩු වුණොත් වෙන්නේ උස අඩු වීම නැත්නම් කුරු බව. ඔබ දැකලා ඉන්නේ කුරු මිට්ටු වගේ උස අඩු අය. එහෙනම් යාලා බවට පත් වෙන්නට හේතු වෙන්නේ මෙන්න මේ වර්ධක හෝමෝනය අඩු වීම. ඊළඟට අපි කතා කරන්නේ තයිරොක්සින්. තයිරොක්සින් නිපදවන ග්‍රන්ථිය මොකක්ද? තයිරොයිඩ්. තයිරොයිඩ් ග්‍රන්ථිය. එය මේ බෙල්ලේ පිහිටලා තිබෙනවා කියලා අපි හඳුනාගත්තා. මොකක්ද ඊට කරන කෘත්‍යය? දේහයේ පරිවෘත්ති වේගය පාලනය කිරීම. ඔව්. ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා පාලනය කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. අඩු විට මොකද වෙන්න පුළුවන් එහෙනම්? මෙන්න මේ සිදුවීම් අඩු වෙලා ඒ වගේම ගලගණ්ඩය කියන තත්ත්වය ඇති වෙනවා. ඒකට ගලගණ්ඩය කියලා කියන්නේ මෙන්න මේ තයිරොයිඩ් ග්‍රන්ථිය අවශ්‍ය ප්‍රමාණයට තයිරොක්සින් නිපදවන්නට බැරි නිසා එයා මොකද කරන්නේ? ග්‍රන්ථිය විශාල කර වර්ධනය කරගන්නවා. ග්‍රන්ථිය විශාල කළ වර්ධනය කරගත්තහම මොකද වෙන්නේ? අපිට බෙල්ලේ වායු ගෙඩි කියන සාමාන්‍ය ව්‍යවහාරයෙන් හඳුන්වන ගලගණ්ඩය කියන තත්ත්වය ඇති වෙනවා. ඇඩ්‍රිනලින් කොහෙන්ද ස්‍රාවය වෙන්නේ? අධිවෘක්ක ග්‍රන්ථි. අධිවෘක්ක ග්‍රන්ථි. ඔබට මතක ඇති අපි කිව්වා මෙන්න මේ වකුගඩුවේ ඉහළ කෙළවර පවතින්නේ අධිවෘක්ක ග්‍රන්ථි. මොනවද අධිවෘක්ක ග්‍රන්ථි වලින් ඉටු කරන කෘත්‍ය?
හදිසි අවස්ථාවකදී ක්‍රියා කිරීමට දේහ සූදානක් කිරීම. හරි. අඩු වුණොත් මොකක් වෙයිද? නිසි පරිදි හදිසි අවස්ථාවලදී දේහය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබට මෙන්න මේ අවස්ථා පිළිබඳ අත්දැකීම් ඇති. ඔබ විවිධ තොරතුරු දන්නවා. හිතන්න මෙහෙම. ඔබේ පන්තියේ අවස්ථාවකදී විදුහල්පතිවරයා හෝ වෙනත් කෙනෙක් පැමිණෙන විට තමන්ගේ ආසනය ළඟ වෙන කෙනෙක් ඉඳ ගන්නවා. තමන්ට හිටගෙන ඉඳලා ගුටි කන්ද වෙන අවස්ථාව වෙලයි. එහෙම නැත්නම් එහෙම වෙන ළමයින්ට වෙලායි. අන්න එයාගේ ඇඩ්‍රිනලින් අඩු. ඊළඟට තවත් අවස්ථාවකදී අපි හිතමු හදිසියෙ මොනවා හරි පාසලේ ගහ කඹ ගෙඩියක් කඩන්න ගියා. විදුහල්පති හරි සර් කෙනෙක් හරි ආවා. සමහර අය දුවලා බේරෙනවා. අහුවෙන්නේ තවත් කෙනෙක් දුවන්න දිහක් නැතුව අහුවෙනවා. මෙන්න මේ විදිහට කොටු වෙන්නේ හදිසි අවස්ථාවකදී දේහය ක්‍රියාත්මක නොවන අය. ඔබ අර කුඩා කාලේ කතාවක් අහලා මොකද්ද? යාළුවෝ දෙන්නේ කැලයක් මැද්දෙන් යනකොට වල හැක්කෙනවා. එක්කෙනෙක් ගහකට නැග ගන්නවා. අනිත් එක්කෙනාට ගහකට නැග ගන්න බැරුව ගිහිල්ලා බෙම් බුදියාගෙන හුස්ම ගන්න තුරු. අර වලහා බිම නිදාගෙන හිටපු කෙනා ළඟට ඇවිල්ලා බලලා ආපසු යනවා. ගියාට පස්සේ ගහට නැගපු යාළුවා බිමට බැස්සා බහැලා අහනවා යාළුවේ ඔයාට වලහ මොනවද කිව්වේ කියලා. ඇඩ්‍රිනලින් අඩුයි කියන එක. අන්න හරි. ඉස්සර කතාවේ නම් තියෙන්නේ මේ වාගේ නරක යාළුවා ආශ්‍රය කරන්න එපා කියලා. අලුත් කතාවේ තියෙන්නේ යාළුවේ ඔයාගේ ඇඩ්‍රිනලින් මදි. ඒ නිසා තමයි ඔයාට ගහකට නැගගන්න බැරි වුනේ කියලා. එහෙනම් අපි බලමු ඊළඟට ඉන්සියුලින් සහ ග්ලූකගන් කියන හෝමෝන දෙක. කොහෙද නිපදවන ග්‍රන්ථිය? අග්න්‍යාශය. අග්න්‍යාශය තමයි නිපදවෙන්නේ. ලැංගහන් දීපිකා සයිඩ්. ඊට කරන කෘත්‍ය මොකද්ද? ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කිරීම. ඔව්. ඉන්සියුලින් වලින් කරන්නේ ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කිරීම. ග්ලූකගන් වලින් කරන්නේ ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කිරීම. ඒ කියන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණොත් වැඩිපුර තියෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරනවා. ඒ වගේම රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වුණොත් කරන්නේ ග්ලයිකෝජන් මගින් ග්ලූකෝස් බවට පත් කිරීම. එහෙනම් මෙන්න මේ අවස්ථා දෙකෙහිදී වෙන්නේ මොකද්ද කියලා බලමු. ඉන්සියුලින් අඩු වුණොත් ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කිරීම අඩුවීම නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යෑමේ ප්‍රතිඵලයක් විදිහට යාගේ ලේවල සීනි එහෙම නැත්නම් දියවැඩියාව කියන තත්ත්වය ඇති. රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වුණොත් ඒ වෙලාවේදී ග්ලයිකෝජන් මගින් ග්ලූකෝස් නිදහස් කරන්නට අවශ්‍යයි. එහෙනම් ග්ලයිකෝජන් මගින් ග්ලූකෝස් නිදහස් කරන්නට බැරුව යනවා ග්ලූකෝගන් ස්‍රාවය අඩු වුණොත්. එවැනි අවස්ථාවකදී ක්ලාන්තය වගේ අවස්ථාවක් ඇති වෙන්නට පුළුවන්. එහෙනම් මෙන්න මේ හෝමෝන දෙක මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ප්‍රශස්ත අගයක පවත්වා ගැනීම තමයි සිද්ධ කරන්නේ. එම ප්‍රශස්ත බව නැතුව යාම තමයි වෙන්නේ අඩු වුණොත් මම මේ කියපු කාරණා සමග. ඊළඟට ඊස්ට්‍රජන්. ඊස්ට්‍රජන් නිපද වෙන්නේ ඩිම්බකෝෂ. ඩිම්බකෝෂ. ඊට කරන කෘත්‍ය මොකක්ද ඊස්ට්‍රජන් වලින්? ස්ත්‍රීන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ ඇති කිරීම හා පවත්වා ගැනීම. ස්ත්‍රීන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ ඇති කිරීම හා පවත්වා ගැනීම. මොනවද මේ ද්විතීයික ලිංගික ලක්ෂණ කියන්නේ? ගැහැණු බව හඳුනා ගැනීමට හැකි උපතේදී නොතිබුණු පසු කාලීනව සිරුරේ ඇති වුණු ලක්ෂණ වලට අපි කියනවා ද්විතීයික ලිංගික ලක්ෂණ. ලිංගික බවක් කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ බව කියනවා. ඒතර ස්ත්‍රී පුරුෂ බව හඳුනා ගැනීමට හැකිවන උපතේදී නොතිබුණු පසු කාලීනව ඇති වුණු ලක්ෂණ හඳුන්වනවා ද්විතීයික ලිංගික ලක්ෂණ කියලා. ඊස්ට්‍රජන් අඩු වුණොත් මොකද වෙන්නේ? මෙන්න මේ කියන தত্ত্বය අඩු වෙනවා. ඒ කියන්නේ ද්විතීයික ලිංගික ලක්ෂණ ඇතිවීම
ප්‍රමාද වීම සිදු වෙන්නට පුළුවන්. එතකොට එයාලගේ ලක්ෂණ ඇතිවීම ප්‍රමාද වීම, වැඩි වියටපත් වීම ප්‍රමාද වීම, මේ වාගේ තත්ත්වයන් නැති වෙන්නට පුළුවන් ඊස්ට්‍රජන් ස්‍රාවය අඩු වුණොත් හෝමෝනේ. ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනේ නිපද වෙන්නේ ඩිම්බ කෝෂයෙන්මයි. එහෙමනම් ප්‍රොජෙස්ටරෝන් වලින් මොකද කරන්නේ? ඔසප් චක්‍රය හා ගර්භණීභාවයේ පාලනය කිරීම. එහෙනම් ප්‍රොජෙස්ටරෝන් ස්‍රාවය අඩු වුණොත් ඔසප් චක්‍රයේ අක්‍රමිකතා සිදුවිය හැකියි. ඒ කියන්නේ ඩිම්බ කෝෂයෙන් නිකුත් වන ඩිම්බයක් ගර්භාෂ බිත්තියේ අධිරෝපණය නොවීම නිසා ගර්භාෂ බිත්තියේ ගොඩනැගුණු පටක බිඳ වැටෙමින් එම ද්‍රව්‍ය සමග රුධිරය එක්ක මෙන්න මේ ඩිම්බය විනාශ වුණු ඩිම්බය සිරුරෙන් බැහැරවීම හඳුන්වනවා උසප් වීම කියලා. ඒ සිදුවීම සිදු වෙන්නේ සාමාන්‍ය දින 28කට වරක්, එහෙම නැත්නම් නිශ්චිත වූ සංඛ්‍යාවක්කට වරක්. ඒ කියන්නේ දින 29ක්, එහෙම නැත්නම් 30ක්. ඒ සාමාන්‍ය සංඛ්‍යාවක්. එය නිසියාකාරව සිදු නොවි අක්‍රමවත් ලෙස ඩිම්බ සමග රුධිරය සිරුරෙන් බැහැරවීම නැත්නම් උසප් වීම සිදුවීම තමයි ප්‍රොජෙස්ටරෝන් නිසියාකාරයට ස්‍රාවය නොවීමෙන් සිද්ධ වෙන්නට පුළුවන්. හොඳයි. ටෙස්ටොස්ටෙරෝන් වෘෂණ වලින් තමයි ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ස්‍රාවය වෙන්නේ. මට කියන්න ඉටු කරන කෘත්‍ය මොකක්ද කියලා? පුරුෂයන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ ඇති කිරීම, ශුක්‍රාණු ජනනය උත්තේජනය කිරීම. පුරුෂයන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ ඇති කිරීම සහ ශුක්‍රාණු ජනනය උත්තේජනය කිරීම වගේ දේවල් තමයි ඉන් කරන්නේ. අඩු වුණොත් මෙම තත්වයන් ඇතිවීම ප්‍රමාද වෙන්නට පුළුවන්. එතකොට දැන් ඔබේ පන්ති ඉන්න ළමයි පිළිබඳව, පිරිමි ළමයි පිළිබඳව හිතලා බලන්න. සමහර අයගේ රැවුල ඇවිල්ලා, සමහර අය දිනපතා රැවුල කපනවා, සමහර අය රැවුල කපන්නේ ඉඳ හිට, සමහර දරුවෝ තාම කවදාවත් රැවුල කපලා නැහැ. හේතුව රැවුල කියන්නේ ද්විතීයික ලිංගික ලක්ෂණයක්. ටෙස්ටොස්ටෙරෝන් අඩුවෙන් තියෙන අයගේ තමයි තාම රැවුල ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ද්විතීයික ලිංගික ලක්ෂණ ඇතිවීම ප්‍රමාද වීම කියන අවස්ථාව. මේ පින්තූරයේ දැක්වෙන නිර්නාල ග්‍රන්ථි ටික අපි සාකච්ඡා කළා. පිටියුටරිය, තයිරොයිඩය, අධිඋක්‍ර ග්‍රන්ථිය, අග්න්‍යාසය, ඩිම්බ කෝෂය සහ වෘෂණ විදුලිය. හොඳයි පුතේ, එහෙමනම් රසායනික සමායෝජනය පිළිබඳවත් අපි සාකච්ඡා කරන කරුණු මේ ප්‍රමාණය තමයි. අපි මීළඟට මානව දේහයේ සමස්ථಿತಿ ක්‍රියාවලිය පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. මිනිස් දේහයේ අභ්‍යන්තර පරිසරයේ සංයුතිය හා භෞතික සාධක ඉතා පටු පරාසයක් තුළ විචලනය වීම හැරුණු විට අභ්‍යන්තර පරිසරයේ නියතව පවත්වා ගැනීම හෙවත් යාමනය කිරීම සමස්ථිතිය කියලා අපි හඳුන්වනවා. ඉතින් මිනිස් දේහයේ අභ්‍යන්තර පරිසරය කියන්නේ මොකක්ද? අභ්‍යන්තර පරිසරය කියන්නේ පුතේ පටක තරලය, රුධිර ප්ලාස්මය සහ වසා තරලය. මේ තමයි සෛලාතර රුධිර නාල තුල, වසා නාල තුල තිබෙන තරලමය පරිසරය. ඉතින් මෙන්න මේ පරිසරය තුල ජලය, උෂ්ණත්වය, ග්ලූකෝස් වැනි තත්ත්ව යාමනය පිළිබඳව අපි ඔබේ ශ්‍රේණියේදී සාකච්ඡා කළා. හේතුව සිරුරට ජලය අවශ්‍යයි. හැබැයි ජලය වැඩි වුණොත් ඒ හානිදායකයි, අඩු වුණත් ඒ හානිදායකයි. ඒ නිසා ජල මට්ටම ප්‍රශස්ත තත්ත්වයක පවත්වා ගත යුතුයි. දේහාභ්‍යන්තර පරිසරයේ නියතව පවත්වා ගත යුතු එක් සාධකයක් ලෙස ජල තුල්්‍යතාව සැලකිය හැකියි. සිරුරේ ජල ප්‍රමාණය අඩු වීමට හේතු වන කරුණු මොනවාද? අපේ ශරීරයේ ජලය අඩු වෙන්නේ ඇයි? අඩුවෙන් ජලය පානය කිරීම. වැඩිපුර දහදිය දැමීම. වාගේ කරුණු. ඊළඟට පාචනය, වමනය වාගේ තත්ත්ව. සිරුරේ අභ්‍යන්තරයේ තියෙන ජල ප්‍රමාණය අඩු වෙන්නට හේතු වෙනවා. ජල ප්‍රතිශතය අඩු වුණොත් ජල ප්‍රතිශතය වැඩි කරගන්නේ කොහොමද? වැඩියෙන් ජලය පානය කිරීම. එකක් වැඩියෙන් ජලය පානය කිරීම. මේ කියන්නේ අපිට පිපාසය ඇති වෙනවා. ඊට අමතරව
පිටියුටරිය මගින් ADH හෝමෝනය ශ්‍රාවය වෙලා වෘක්කවලදී ජල ප්‍රතිශෝෂණය වැඩි කරනවා. ඒ කියන්නේ උත්තර ලෙස පෙරුණු තරලයෙන් ජලය වැඩියෙන් අවශෝෂණය කරනවා. එතකොට මූත්‍ර සාන්ද්‍රණය වීමෙන් මූත්‍ර දැවිල්ල වාගේ තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. දෙවෙනි එක තමයි පිපාසය ඇතිවීම නිසා අපි ජලය පානය කරනවා. සිරුරේ ජල ප්‍රතිශතය වැඩි වෙන්නට හේතු වන කරුණු මොනවාද? දහදිය පිට නොවීම, දහදිය පිටවීම අඩු වෙන්න පුළුවන්. වැඩිපුර අඩු වීම. ජලය පානය කරන්න පුළුවන්. ඔබ ජලය සහිත ආහාර පාන ගන්න පුළුවන්. අයිස්ක්‍රීම් කනවා, පූල් බොනවා, කොමඩු කනවා, ගස් ලැබු කනවා. ඒ වගේ දේවල් වලින් සිරුරේ තිබෙන ජල ප්‍රතිශතය වැඩි වෙනවා. දැන් ජල ප්‍රතිශතය වැඩි වුණාම මේක අඩු කර ගන්න ඕනනේ. කොහොමද අඩු වෙන්නේ? පිටියුටරිය මගින් ADH හෝමෝනය ශ්‍රාවය වීම අඩු වෙලා වෘක්කවලදී ජල ප්‍රතිශෝෂණය අඩු කරනවා. ඒ කියන්නේ මූත්‍ර ඔස්සේ බැහැරවන ජල පරිමාව වැඩි කරනවා. එතකොට මූත්‍ර වැඩිපුර බැහැරවීමක් සිදු වෙනවා. ඊළඟට අපි බලමු ග්ලූකෝස් මට්ටම යාමනය කිරීම. දේහාභ්‍යන්තර පරිසරයේ නියතව පවත්වා ගත යුතු තවත් සාධකයක් ලෙස ග්ලූකෝස් තුල්්‍යතාව යාමනය හඳුනා ගන්නට පුළුවන්. මිනිස් සිරුරේ ප්‍රශස්ත ග්ලූකෝස් මට්ටම කොපමණද? මිලිග්‍රෑම් 80ත් 124. රුධිරය මිලිලීටර් 100ක ග්ලූකෝස් මිලිග්‍රෑම් 80ත් 120ත් අතර ප්‍රමාණය. රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාමට හේතු වන කරුණු මොනවාද? ග්ලූකෝස් මට්ටම වැඩි වෙන්නේ මොන වගේ දේවල් නිසාද? අපේ ඇඟේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙන්නට බලපාන කරුණු තමයි කාබෝහයිඩ්‍රේට් ආහාර වැඩිපුර ගන්න. ඉන්සියුලින් ශ්‍රාවය අඩු වෙනවා. ඉන්සියුලින් ශ්‍රාවය අඩු වුණාම අපි කිව්වා ග්ලූකෝස් ගබඩා කිරීම නැත්නම් ග්ලයිකෝජන් බවට පත් කිරීම අඩු වෙනවා. එතකොට රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. දැන් එහෙම ඉහළ ගියොත් මොකද කරන්නට ඕනේ? අඩු කරගන්න. දැන් මේවා පුතේ අපි කරන ඒවා නෙමෙයි, මේ ශරීරය තමයි සමස්ථිති ක්‍රියාවලිය සිදු කරන්නේ. ඉන්සියුලින් ශ්‍රාවය වෙලා ග්ලූකෝස් සක්මාවේදී ග්ලයිකෝජන් විදිහට තැන්පත් වෙනවා. මේදේ ලෙස තැන්පත් වෙනවා. ඒ විදිහට රුධිරයේ තිබෙන ග්ලූකෝස් අඩු කරගන්න. අපිට හඳුනා ගන්නට පුළුවන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහළ යාමට හේතු වෙන කරුණු. ඒවා අපි විසින් කරන දේ. निराहारව සිටීම, සිරුර විහිසිලා වැඩ කිරීම, ඒ වගේ අවස්ථාවලදී සිරුරේ තියෙන ග්ලූකෝස් මට්ටම පහළ යනවා. පහළ ගියාම දැන් සිරුරට තමයි මේක ප්‍රශස්ත මට්ටමක පවත්වා ගන්නට වෙන්නේ. මොකද කරන්නේ? ග්ලූකගන් ශ්‍රාවය වෙලා අක්මාවේදී ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරනවා. එතකොට නැවත රුධිරයේ ග්ලූකෝස් මට්ටම අවශ්‍ය තරමට එනවා. ඒ වගේම සංචිත මේදයේ ග්ලූකෝස් බවට පත් කරනවා. ඉතින් ඔබ දන්නවා අපි ඔය මේද දහනය කරලා ශක්තිය ලබා ගන්න අවස්ථාවලදී එහෙම නැත්නම් තරබාරු බව අඩු කර ගැනීමට ව්‍යායාම කිරීම, වැඩ කිරීම වගේ දේවල් උදෙ සිද්ධ වෙන්නේ මෙන්න මේ සංචිත මේද ග්ලූකෝස් බවට පත් වෙනවා. වැඩ කරනකොට, සෙල්ලම් කරනකොට ලේවල තියෙන ග්ලූකෝස් ප්‍රමාණය වැය වෙනවා. එහෙනම් අපි ආහාර ලෙස හෝ ග්ලූකෝස් ලෙස හෝ සිරුරට ලබා නොදුන්නොත් ඉස්සෙල්ලම කරන්නේ අක්මාවේ ගබඩා කරපු ටික ග්ලූකෝස් කරනවා. ඒ ටිකත් ඉවර නම් ඊට පස්සේ ග්ලයිකෝජන් මේදය ග්ලූකෝස් බවට පත් කරනවා. එහෙනම් සාමාන්‍යයෙන් විදිහට මිනිත්තු 30කට වඩා වැඩි කාලයක් ක්‍රීඩා හෝ ව්‍යායාමයක නිරත වුණොත්, මහන්සි වෙලා වැඩ කරොත් තමයි මේදය දහනය වෙන්නට පටන් ගන්නෙ. හොඳයි. ඊළඟට අපි බලන්නට යන්නේ දේහ උෂ්ණත්ව යාමනය පිළිබඳ. දේහාභ්‍යන්තර පරිසරයේ නියතව පවත්වා ගන්නට ඕන තවත් සාධකයක් විදිහට අපිට උෂ්ණත්ව යාමනය සලකන්නට පුළුවන්. උෂ්ණත්වයේ ඉහළ යන්නට හේතු වන කරුණු මොනවාද? පරිසර උෂ්ණත්වයේ ඉහළ යාම. ඒතර පරිසර උෂ්ණත්වයේ ඉහළ යාමේදී අපි දන්නවා තාපය කියන්නේ වැඩි තැනක සිට අඩු තැනට ගමන් කරන ද්‍රව්‍යයක්. ඉතින් පරිසරයේ උෂ්ණත්වය ඉහළ ගිය හැටි අපේ උෂ්ණත්වය අඩු නම් අනිවාර්යයෙන්ම තාපය අපේ ශරීරයට තුළු වෙනවා. ඊළඟට අපි මහන්සියලා වැඩ කරොත්, ඒ මහන්සි වෙනකොට අපි ඉගෙන ගත්තා ශ්වසන යාන්ත්‍රණය වේගවත් වෙනවා කියලා. අනුවේගී පද්ධතියෙන් ශ්වසන යාන්ත්‍රණය වේගවත් වෙනවා. එතකොට නිපදවන තාප පරිමාව වැඩි වෙනවා.
තාපයේ පිටවන ස්ථානවල ගැවසීම ලිප ළඟ ඉන්න පුළුවන්, උදුනක් ළඟ ඉන්න පුළුවන්, අවුවේ ඉන්න පුළුවන්. මේ හැම අවස්ථාවකදීම අපේ සිරුරට තාපය ලැබෙන්නට හැකියි. දැන් ඔන්න දේහ උෂ්ණත්වය ඉහළ ගියා. දැන් පහළ දාන්න මොකද කරන්නට ඕනේ? පහළ දාන්නට නම් මොකද කරන්නට ඕනේ? තිබෙන තාපය ඉවත් කිරීමේ උපක්‍රම භාවිතා කරන්න ඕනේ. තාපයේ නිපදවීමේ ක්‍රියාවලිය අඩු කරන්නට ඕනේ. මේ දෙකෙන් තමයි උෂ්ණත්වයේ ඉහළ ගිය විට පහළ දැමීම සිද්ධ වෙන්නේ. ඒ සඳහා ක්‍රියාත්මක වන සිදුවීම් මොනවද? සමේ කේශනාලිකා විස්තරණය කිරීම මගින් සමට සපෙන රුධිර ප්‍රමාණය වැඩි කරයි. එවිට රුධිරය මගින් අභ්‍යන්තර තාපය මතු පිටට ගෙනීම වැඩි කරයි. එවිට සිදුවන තාපහානිය වැඩි වේ. හරි. ඒක එක කරුණක්. තව ස්වේද ග්‍රන්ථි උත්තේජනය මගින් දහඩිය නිපදවීම වැඩි වේ. දහඩිය වාෂ්ප වීමේදී දේහයෙන් තාපය ලබා ගන්නා නිසා තාපහානිය වැඩි වී සිරුර සිසිල් වේ. හරි. එහෙනම් දහදිය දැමීමෙන් මොකද වෙන්නේ? දහදියේ වැඩිපුර තියෙන ජලය, ඒ ජලය වාෂ්ප කරන්න ඕනේ තාපය ගන්න ශරීරයෙන්. එතකොට ශරීරයේ තිබෙන තාප ප්‍රමාණය අඩු වෙනවා. රුධිර කේශනාලිකා විස්තරණය වෙලා සමමතු පිටට ආපුවාම රුධිරයේ තුල තිබෙන තාපය බාහිර පරිසරයට නිරාවරණය වෙනවා, නැත්නම් නිකුත් වෙනවා. ඒ වගේම ඔබ දැකලා ඇති ඔය ක්‍රීඩා උත්සවයේ අවස්ථාවලදී අපේ දරුවෝ මහන්සියලා අවුවේ ඉඳලා ආපුවාම මේ සමහර අය අපි කියනවා ඇඟ රතු පාට වෙලා කියලා. මූණ ලේ පාට වෙලා කියලා. ඒ කියන්නේ රුධිර කේශනාලිකා විස්තරණය වෙලා තමයි අපි එහෙම දකින්නේ. රෝම සමට ඇලී පැවතීම. එතකොට රෝම සමට ඇලී පැවතුනහම සම බාහිර පරිසරය සමග ගැටෙන ආකාරය වැඩි. ඒ නිසා තාපයේ ඉවත් වීමේ හැකියාව වැඩි. ශ්වසන වේගය අඩු වෙනවා. මම ඔබට කිව්වා එහෙනම් තාපයේ නිපදවන එකත් අඩු කරන්නට ඕනේ කියලා. එහෙනම් දැන් නිපදවන එක අඩු කරන්නට පුළුවන්. එතකොට අපි දන්නවා අපිට නිකන් ඇඟට හරි අපහසුවක් දැනෙනවා. හේතුව දැන් නිපදවන ශක්ති ප්‍රමාණය අඩු වෙලා. ඒ වගේ අවස්ථාවලින් උෂ්ණත්වය ඉහළ ගිය විට පහළ දැමීම සිද්ධ වෙනවා. දැන් අපි බලමු දේහ උෂ්ණත්වයේ පහළ යාමට හේතු වන කරුණු මොනවද කියලා. කියන්න බලන්න දේහ උෂ්ණත්වයේ පහළ යන්න හේතු වන කරුණු මොනවද කියලා. පරිසර උෂ්ණත්වය පහළාගයක් ගැනීම. ඔව්. පරිසර උෂ්ණත්වය පහළ ගියොත් අපේ උෂ්ණත්වයත් පහළ යනවා. ඒ කියන්නේ අපේ සිරුරෙන් තාපය ඉවත් වීම නිසා. ශීතකල ආහාර පාන ගැනීම. අයිස් කනවා, කූල් බොනවා, ඒ වගේ නානවා, ස්නානය, ඊළඟට සීත සුළං ගත දැවතීම. දැන් බලන්න නාලා වැව් ඉස්මත්තක ඉඳගෙන හිටියොත් බාහිර පරිසරයක හිටියොත් අපිට හොඳ සීතල හුලගක් ඇඟේ වැදුනහම ඇඟේ තියෙන තාපය තවදුරටත් ඉවත් වෙනවා. දැන් දේහ උෂ්ණත්වය පහළ ගියා. දැන් නැත්තම් දැන් කරන්නට ඕනේ ප්‍රශස්ත මට්ටමට ගන්න නම් තාපයේ නිපදවීමේ ක්‍රියාවලි වේගවත් කරන්න ඕනේ. ඒ වගේම තාප හානි වෙන ක්‍රියාවලිය අවම කරන්න ඕනේ. මේ දෙකෙන් තමයි අපේ ශරීර උෂ්ණත්වය නැවත ප්‍රශස්ත මට්ටමේ පවත්වා ගත හැකි වන්නේ. සීත වැඩි වුණාම රටේව වෙවුලන කෙනෙක් වෙන්නේ අපේ උෂ්ණත්වය ඉහළ නංගනස්ස. ඔව් ඔව්. පළවෙනිම කාරණේ වෙවුලීම. වෙවුලනකොට මොකද වෙන්නේ? පේශි එකිනෙක ගැටීම නිසා තාපය උපදිනවා. දැන් ඔයාලා මේ අත් දෙක තදින් මිනිත්තුවක් විතර එකට අතුල්ලන්න බලන්න තද කළා මොකද වෙන්නේ කියලා. රත් වෙනවා. ඒ කියන්නේ පේශි එකිනෙක ගැටීමෙන් තාපය උපදිනවා. රුධිර කේශනාලිකා සංකෝචනය වෙලා සිරුරෙන් තාපය බැහැර කර ගැනීම අඩු කර ගන්නවා, හංග ගන්නවා. රෝමෝද්ගමනය, රෝම ඍජු බවට පත් වෙනවා. ස්වේද ග්‍රන්ථි තුල දහඩිය නිපදවීම අඩු කිරීම. ඔව්, දහදිය නිපදවීම අඩු කිරීම. එතකොට දහදිය දැම්මුත් ශරීර උෂ්ණත්වය තව පහළ යනවනේ. ඒ නිසා තමයි සීතල වෙලාවට දාඩිය දාන්නේ. ශ්වසන වේගය වැඩි කරනවා. මේ නිසා ආහාර දහනය වේගවත් වෙනවා. ඒතර මේ ක්‍රම වලින් තාපය උපදවා ගන්නවා, උපදවාගත්තු තාපය රැක ගන්නවා. ඒ අනුව ප්‍රශස්ත මට්ටමකට ගෙන එන්න පුළුවන් වෙනවා.
මිනිසාගේ දේහ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට ප්‍රශස්ත වන උෂ්ණත්වය කොපමණද? සෙල්සියස් අංශක 37ක්. ඔව්. සෙල්සියස් අංශක 36.9 එහෙම නැත්නම් 37 අපි හඳුන්වනවා අපේ සිරුරේ විය යුතු උෂ්ණත්වයේ විදිහට. ජීවිත හානියක් නොවේ මිනිසාට දරා ගන්නට පුළුවන් උෂ්ණත්ව පරාසයක් තියෙනවා. ඒ තමයි වෛද්‍ය උෂ්ණත්වමානය සඳහන් වන පරාසය. ඔබට හිතුන්නේ නැද්ද ඇයි මේ වෛද්‍ය උෂ්ණත්වමානය මේ අංශක කුඩා ප්‍රමාණයක් අංශක 8ක් නැත්නම් 7.5ක් තමයි මේ උෂ්ණත්වමානයෙන් මනින්න පුළුවන් පරාසය. කියන්නේ මේ පරාසය විතරයි අපිට දරා ගන්නට පුළුවන් නොමැරි. 43 වුණොත් මනින්න මිනිහෙක් ඉතුරු වෙන්නේ මැරෙනවා. එහෙනම් උෂ්ණත්වමානය හදලා තියෙන්නේ ජීවත්ව සිටින කෙනෙක්ගේ උෂ්ණත්වය මැනගන්න. මීට වඩා වැඩි වුණොත් උෂ්ණත්වය ඒත් ජීවිත හානි සිදු විය හැකියි. ඉතින් පුතේ දැන් ඔබ මානදේහ ක්‍රියාවලි පාඩම අධ්‍යයනය කරලා අවසන් වෙනවා. ඔබ මේ පාඩම යටතේ මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය, මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය, මිනිසාගේ බහිස්රාවීය ක්‍රියාවලිය, මිනිසාගේ රුධිර සංසරණ ක්‍රියාවලිය සහ මිනිසාගේ සමායෝජන හා සමස්ථಿತಿ ක්‍රියාවලිය පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මේ සියලු පාඩම් තුලින් ඔබ එහි බලාපොරොත්තු වන ඉගෙනුම් ඵලයන් කරා ඔබ ළඟා වෙලා තියෙන්නට ඕන. ඒ අනුව ඔබට දැන් මෙන්න මේ කරුණු හැකි වෙන්නට ඕන. මොනවද? ආහාර ජීර්ණ ක්‍රියාවලිය යටතේ ආහාර ජීර්ණය කියන්නේ කුමක්ද කියලා කියන්න. රූපසටහන් භාවිතයෙන් ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් නම් කරන්න. ඊළඟට ජීර්ණ ක්‍රියාවලියට සම්බන්ධ මුඛය, අන්න ශ්‍රෝතය, ආමාශය, කුඩාන්ත්‍රය, මහාන්ත්‍රය, මුද මාර්ගය වාගේ කොටස් වල විස්තර පැහැදිලි කරන්නට. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ ජීර්ණයෙන් ලැබෙන අන්තඵල හා ඒ සම්බන්ධ එන්සයිම විස්තර කරන්නට. අක්මාව, අග්න්‍යාසය හා කේට ග්‍රන්ථිවල කාර්යභාරය විස්තර කරන්නට. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ ජීර්ණයෙන් ලැබෙන අන්තඵල හා ඒ සම්බන්ධ එන්සයිම පිළිබඳ විස්තර කරන්නට. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ සහ රෝග ඇතිවන ආකාරය සහ ඒවා වළක්වා ගන්න ආකාරය විස්තර කරන්නට ඔබට හැකි විය යුතුයි. දෙවන කොටස විදිහට මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය යටතේ ඔබට බාහිර ශ්වසනය කියන්නේ කුමක්ද කියලා සරලව හඳුන්වන්නට හැකි වෙන්නට ඕනේ. බාහිර ශ්වසන ආකෘතියක් භාවිතයෙන් එය පැහැදිලි කරන්නට. ඊළඟට කාර්යක්ෂම වායු හුමාරුවක් සඳහා ගර්ථ බිත්තිවල තියෙන විශේෂිත ලක්ෂණ විස්තර කරන්නට. කාර්යක්ෂම වායු හුමාරුවක් සඳහා ශ්ලේෂ්මල පටලයේ සහ පක්ෂමවල තියෙන ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්නට. ශෛලීය ශ්වසනය කියන්නේ කුමක්ද කියලා හඳුන්වන්නට. සවායු ශ්වසනයේ තුලිත රසායනික සමීකරණය සහ වචන සමීකරණය දක්වන්නට. නිර්වායු ශ්වසනය කියන්නේ කුමක්ද කියලා හඳුන්වන්නට. ශක්ති වාහකයක් විදිහට නැත්නම් ශක්ති හුමාරු ඒකකයක් ලෙස ATP හඳුන්වන්නට. ඔක්සිජන් අවශ්‍යතාවය හා පිට කරන ශක්ති ප්‍රමාණය අතර තියෙන සම්බන්ධය පැහැදිලි කරන්නට. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සහ රෝගාබාධ වළක්වා ගන්න ආකාරය පැහැදිලි කරන්නට ඔබට පුළුවන් විය යුතුයි. ඔබ තුන්වන ක්‍රියාවලිය යටතේ හඳුනාගත්තා මිනිසාගේ බහිස්රාවීය ක්‍රියාවලිය. බහිස්රාවය කියන්නේ කුමක්ද කියලා ඔබට සරලව පැහැදිලි කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. බහිස්රාවීය අවයව සහ බහිස්රාවීය ඵල ප්‍රකාශ කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. මල ද්‍රව්‍ය බහිස්රාවී ඵලයක් නෙමෙයි කියන එක පිළිගන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒ පැහැදිලි කරන්නට පුළුවන් වෙන්න ඕනේ. බහිස්රාවී කාර්යයේදී වෘක්ක කුමන ආකාරයක කාර්යයක් ඉෂ්ට කරනවද? මූත්‍ර කොහොමද නිපදවන ආකාර අපි ආකාර තුනක් යටතේ අධ්‍යයනය කළා. ඉතින් මූත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝග සහ රෝගාබාධ වළක්වා ගන්න ආකාරය ප්‍රකාශ කරන්නට ඔබට හැකි විය යුතුයි. රුධිර සංසරණ ක්‍රියාවලිය අපි අධ්‍යයනය කළා. රුධිර සංසරණ ක්‍රියාවලියේදී මිනිස් සිරුරේ සංයුතිය සහ කෘත්‍ය පැහැදිලි කරන්න. රූප සටහන් ඇසුරෙන් හෘදයේ ව්‍යුහය හා කෘත්‍ය විස්තර කරන්න. උපුසීය සංසරණයත් සංස්ථානික සංසරණයත් කියන ආකාර දෙක පැහැදිලි කරන්න. රුධිර පීඩනය සහ රුධිර පීඩනය ආකුංච පීඩනය සහ විස්තාර පීඩනය ලෙස හඳුන්වන්න.
හෘද චක්‍රය සහ හෘද ශබ්ද ලබ් ඩබ් ශබ්ද විස්තර කරන්න, වසා තරලය සහ වසා පද්ධතියේ කාර්යභාරය විස්තර කරන්නට, රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග සහ රෝගාබාධ වළක්වා ගන්නා ආකාරය ප්‍රකාශ කරන්නට ඔබට හැකි විය යුතුයි. මිනිසාගේ සමායෝජන හා සමස්ථිති ක්‍රියාවලිය යටතේ අපි මධ්‍ය ස්නායු පද්ධතිය සහ පර්යන්ත ස්නායු පද්ධතිය විදිහට අධ්‍යයනය කළා. මධ්‍ය ස්නායු පද්ධතියේ මූලික කෘත්‍යයන් සඳහන් කරන්න, ප්‍රතීක ඡාපය ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකයේ විදිහට හඳුන්වන්න, ප්‍රතීක ක්‍රියාවක් කියන්නේ කුමක්ද කියලා හඳුන්වන්න, අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී ක්‍රියාවන් සංසන්දනය කරන්න සහ ඊට නිදසුන් ලබා දෙන්නට, ප්‍රධාන හෝමෝන වල කෘත්‍ය විස්තර කරන්නට, සමස්ථිතිය කියන්නේ මොකක්ද කියලා කියන්න, දේහ උෂ්ණත්වය ආමනය, රුධිරයේ ග්ලූකෝස් මට්ටම සහ ජල සංයුතිය ආමනය වන ආකාරය සරලව පැහැදිලි කරන්නට ඔබට හැකි විය යුතුයි. ඒ අනුව මානව දේහයේ ස්නායුක සමායෝජන ක්‍රියාවලිය සහ සමස්ථිති ක්‍රියාවලිය පිළිබඳව අද ඔබත් සමග සාකච්ඡා කළ කරුණු මෙතකින් සමාප්ත කරනවා. එහෙමනම් ඔබට දැන් මිනිසාගේ මානව දේහයේ සිදුවන සියලුම ක්‍රියාවලි පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙන්නට ඕන. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ගොඩ නැගුණොත් ඒ ප්‍රශ්නයකට ඔබ පිළිතුරු සපයන්නේ කුමන ආකාරයටද කියලා තර්කානුකූලව ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඔබ සතු විය යුතුයි.